අපි අපේ මුල්ම වීඩියෝෙන් අපි ගිවිසගත්තා අපේ දෙවෙනි වීඩියෝයේදී අපේ දෙවෙනි සාකච්ඡාවේදී අපි සාකච්ඡාවට ලක් කරමුයි කියලා මේ බුදුන් වහන්සේගේ සමාවෙන්න ඊඩිපස්ගේ උපත සත්‍ය අවබෝධය සහ මරණය අපිට මේ නාට්‍ය කියවනකොට පේනවා සිදු වෙන්නේ පුරහඳ දවසකයි කියලා. ඒ කොහොමද බුදුන් වහන්සේගේ ඒ විශේෂ කාරණා හා සිදුවීම් සහ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි කතා කරනවායි කියලා අපි විශ්සගත්තා. ඒ අනුව අපි දෙවන වීඩියෝ කළා. නමුත් විනාඩි 6ක් පමණ මේට පූර්විකාවක් ආරම්භයක් හැටියට. එම නිසා එම අදාළ කාරණය කතා වෙන නිසා මම මෙහි ඒ අපේ කතාවට ඍජුවම අපි අපේ කතාව පටන් ගමු. මෙම නාට්‍ය තුල එනම් මේ ඊඩිපස් නාට්‍ය තුල මේ 5 වන සතවර්ෂයේ ලියන ලද සොෆොක්ලීස් විසින් ලියා වේදිකාගත කරන ලද මේ ඊඩිපස් රජ නාට්‍ය තුල බුදුන් වහන්සේගේ ජීවිතයේ සම්බන්ධ විශේෂ සිදුවීම් උන්වහන්සේ කියපු යම් ප්‍රකාශ ඒ වගේම බුදුන් වහන්සේගේ දහම සම්බන්ධ දහමේ යම් සංකල්පමය කාරණයන් ඊඩිපස් රජ නාට්‍ය තුල තිබෙනවාද ඉම්මතු වෙනවාද ඒ අතර සම්බන්ධයක් තිබෙනවාද ඔහු යම් අනුභූතියක් මේ සඳහා මේ නාට්‍ය රචනා කිරීම සඳහා ලබාගෙන තිබෙනවාද කියන කාරණේ මෙම නාට්‍ය තුල සොයා බැලීමේදී අපට හිතලු මත පිහිටා ය කරනවා වෙනුවට අපට සිද්ධ වෙනවා එය පිළිගත හැකි මට්ටමට ඉදිරිපත් කිරීම සඳහා යම් බටහිර විසින්ම අපට තියාග කොට ඇති යම් තියරියක් නියතියක් යොදා ගැනීමට මේ සඳහා එම නිසා මම මේ සඳහා යොදාගත්ත මේ අන්තර්පඨිතතාවය ඉන්ටර්ටෙක්ස්චුවැලිටි කියන මේ සංකල්පමය කාරණය මේ අපි යොදා ගන්නවා සාහිත්‍ය කෘතීන් සාකච්ඡා කිරීමේදී වගේම අපි වාග් විද්‍යාවේදී පාවිච්චි කරනවා මේ අපි විශේෂයෙන් මේ ඩිස්කෝස් ඇනලිසිස් හා සම්බන්ධ වෙන කාරණයක්. එතකොට මේ අන්තර්පඨිතතාවය නැත්නම් ඉන්ටර්ටෙක්ස්චුවැලිටි නැත්නම් කෘතීන් දෙකක් අතර හෝ කෘතීන් කීපයක් අතර තියෙන සම්බන්ධයක්. මෙතන අපි කෘතීන් කියලා අපි අදහස් කරන්නේ ලියන ලද දේවල්ම නෙමෙයි. අපිට තර ටෙක්ස්ට් කියලා සඳහන් කරන්නේ මේ ටෙක්ස්ට් ඇන්ඩ් ඩිස්කෝසස් කියලා අපි කියන්නේ ලියන ලද දේවල් වෙන්න පුළුවන් කියන ලද දේවල් වෙන්න පුළුවන්. මොකද මුලින්ම අපි දන්නවා බුදුන් මේ 5 වන සතවර්ෂයේ ක්‍රිස්තු වර්ෂ 5 වන සතවර්ෂ දක්වා අපේ සමාජයේ අපට ලිඛිත දේවල් හමු වෙන්නේ නැහැ. යම් සිදුවීමක විනාශ වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒවා පැවතීගෙන ආවා. එමන කියපු දේවල් ඒවා ටෙක්ස්ට්ස්. ඒ බුදුන් වහන්සේගේ ජීවිතය සම්බන්ධ පරම්පරාවට අපි ඒවා රැගෙන මුඛ පරම්පරාගත ඒවා එනවා. ඒතකොට ඒවා ටෙක්ස්ට්ස් කෘතීන් හැටියට සඳහන් කරන්නේ. එහෙනම් මෙන්න මේ කෘතීන් දෙකක් අතර හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර තියෙන අන්තර් සම්බන්ධය තමයි අපි මේ අන්තර්පඨිතතාවය නැත්නම් ඉන්ටර්ටෙක්ස්චුවැලිටි කියන අදහස් කරන්නේ. එතකොට මෙහිදී අපි කියන කාරණයක් තමයි මේ ඉන්ටර්ටෙක්ස්චුවැලිටි කියන සංකල්පමය කාරණයෙන් මතුවෙන ප්‍රකාශ කාරණයක් තමයි මේ කිසිම අලුත් ටෙක්ස්ට් එකක් අලුත් වෙන්නේ නැහැ කියන කාරණය. ඒ කියන්නේ මේ අපි ලියන ඕනම ටෙක්ස්ට් එකක් මෙතෙක් ලියා ඇති කියා ඇති ඒ කෘතීන් වල උදව්වෙන් තමයි අපි ලියන්නේ. ඒ වගේ එක්තරා විදිහට කොපීස් කියලා තමයි අපි කියන්නේ. මොකද ඒ වගේ උදව්වක් නැතිව ඒ වගේ අපි කියන ස්කැෆෝල්ඩ්ස් කියලා ස්කැෆෝල්ඩින් ඒ වගේ ස්කැෆෝල්ඩ්ස් නැත්නම් අත්උදව්ව නැතිව අපට අලුත් කෘතියක් බිහි කරන්න බෑ. අලුත් නිර්මාණයක් කෙරෙන්නේ නැහැ. එම නිසාම අපි කියනවා මේ ඕපපාතික කෘතීන් බිහි වෙන්නේ නැහැ කියලා. ඒවට යම් පසුබිමක් තියෙනවා. අපි තවත් දන්න කාරණයක් අපි භාෂාවේ කතා කරන මේ කැරල් ඇන් ඒස්ටර්හෝල් කියන කතාව. ඒ කියන්නේ අපිට මේ පසුබිම ඒ අපි කියන සියලු දේවල් යම් පසුබිමක් තියෙනවා. ඒ පසුබිම් වූ කාරණා ඒ වගේ උදව්ව නැතිව අපිට යමක් අලුතින් කීමට හෝ අලුතින් ලිවීමට විදිහක් නැහැ. එවනම් අපි ලියන දේවල් මෙතෙක් ලියා ඇති කියා ඇති දේවල් වල උදව්ව මත තමයි සිදු වෙන්නේ. එහෙනම් මෙන්න මේ නියතිය මෙන්න මේ නියමය මේ විනියමය මත පදනම්ම අපි මෙම නාට්‍ය සහ බුදුදහම අතර සම්බන්ධය බලනකොට
අපිට පුළුවන් වේවි ඇතැම් විට යම් යම් සබඳතාවයන් මෙහිදී සොයා ගැනීමට. එය ඇතැම් විට බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ කාරණා වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ කී යම් කරුණු වෙන්න පුළුවන්. උන්වහන්සේගේ චරිතය සම්බන්ධ යම් යම් දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම දහම සම්බන්ධ සංකල්පමය කාරණා වෙන්න පුළුවන් අපිට මේ දකින්න ලැබෙන්නේ. ඊළඟට තවත් කාරණයක් මෙය කතා කරන අපිට මතක් කරන්න කතා කරන්න සිද්ධ වෙන ඒ තමයි අපිට ප්‍රශ්නයක් මෙහිදී ඇති වෙයි. මොකද මේ අපි කතා කරන්නේ අපි බුදුදහම තියනවාද කියලා බලන්නේ ක්‍රිස්තු පූර්ව 5 වන සතවර්ෂයේ ලියන ලද පූර්ව 5 වන සතවර්ෂයේ ලියන නාට්‍යයක්. මේට හේතු කීපයක් තියෙනවා. මට මේ ගන්න එක හේතුවක් තියෙනවා. අපි බලමු ඔබට ප්‍රශ්නයක් මතුවෙනවා ඒකත් අපි කතා කරමු. මම මේකට ගන්න තියෙන කාරණේ තමයි අපි ඉස්සර ඔබට මතුවෙන කාරණේ බලමු. ඔබට මෙහිදී මතුවෙන කාරණේ තමයි ඇයි අපි මේ ක්‍රිස්තු පූර්ව 5 වන සතවර්ෂයේ නාට්‍යයක් මේ සඳහා යොදාගන්නේ. මොකද්ද මේ ඇති වැඩි? මේක නාට්‍යයක්ද? ඒ කියන්නේ අපිට ඕන තරම් මේ නූතන ලියන ලද ඊට සංකීර්ණ වැඩි කතා බහට ලක් වුණු සුවිශේෂී නාට්‍යයන් තියෙනවා. අපි කියන ෂේක්ස්පියරේ නාට්‍ය තියෙනවා. ඉබ්සන්ගේ අපි ඩෝල්ස් හවුස් ගත්තොත් නැත්නම් ආත මිලර්ගේ බෙලෙන්දා සහ මරණය එහෙමත් නැත්නම් බ්‍රෙස්ට්ගේ නාට්‍යයන් ගත්තොත් එහෙම හුණු වටේ වගේ නාට්‍යයන් ගත්තොත් අපිට වෙන ඒ වගේ චෙකොෆ්ගේ නාට්‍යයන් ගත්තොත් මේ චෙරි ඕචඩ් වගේ අපිට නාට්‍යයන් ගොඩක් තියෙනවා අවශ්‍ය නම් අපිට කතා කරන්න. එහෙම විශේෂ නාට්‍ය තියද්දී ඇයි අපි මේ ක්‍රිස්තු පූර්ව 5 වන සතවර්ෂයේ නාට්‍යයක් ගන්නේ? මොකක්ද මේ නාට්‍ය තුල කතා කිරීමට අපට ඇති දේ? හොඳයි. මම මේ නාට්‍ය ගන්න එක කාරණයක් තමයි. අපි මේක කාරණේ කතා කරා මම තව කාරණයකට යන්න කලින් මම මේ කාරණේ කියලා ඉන්නම්. මම මේ නාට්‍ය ගන්නේ මම මේ නාට්‍ය තුල යම් යම් සම්බන්ධතාවයන් දකිනවා. එකක් තමයි බුදුදහම අතර තියෙන සම්බන්ධතාවය. අනිත් එක තමයි අපට පේනවා මෙම නාට්‍යයේ අනුභූතිය ලබා ගනිමින් අපේ සිංහල බෞද්ධ සාහිත්‍ය රචකයෝ බෞද්ධ සාහිත්‍ය ගොඩනගනකොට ජාතක කතාව ලියනකොට ඒ වගේම තේරි ගාථාවල ඊඩිපස් නාට්‍ය සම්බන්ධ කතන්දර යම් මතක් කිරීම තියෙන බව පේනවා අපේ ජාතක කතාව මහවංශය වගේ මේ අපේ ඉතිහාසය සම්බන්ධ කතා ඒක තේරි ගාථා වගේ දේවල් වල. එතකොට මට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ අපේ ඉතිහාස කතා තුළ ඒ බෞද්ධ සාහිත්‍ය වේවා බෞද්ධ සාහිත්‍ය ඉතිහාසය තුළ වේවා අපේ ඉතිහාසය තුළ වේවා මේ ඊඩිපස් රජ නාට්‍ය සම්බන්ධව මෙතරම් වෙනත් නාට්‍යයන් ඕනතරම් ඒ කාලේ ලියවිලා තියෙනවා. 5 වන සතවර්ෂයේ දාර්ශනික කතා තියෙනවා වෙනත් මිත්‍යා කතා තියෙනවා ඒවා යොදා ගන්න අපි දන්නවා යොදා ගන්න තියෙනවා කියලා ඒවට වැඩිය මේ ඊඩිපස් රජ නාට්‍ය කෙරෙහි මෙතරම් තියෙන නැමියාව මොකද්ද අපේ සාහිත්‍යකරුව බෞද්ධ සාහිත්‍යකරුවෝ සහ මම කියන්නේ පුරාතනයේ සාහිත්‍යකරුවෝ ගැන සහ මේ වංශ කතා කරුවන් එහි යම් රහසක් තියෙනවද? ඒ වෙනත් වචනයෙන් කිව්වොත් එහෙම මේ ග්‍රීසිය ක්‍රිස්තු පූර්ව 5 වන සතවර්ෂයේ සිට ග්‍රීසිය සහ අපේ රට අපි හෙළබිම කියන වචනේ පාවිච්චි කරමු මේ අලුත් මේ ශ්‍රී ලංකාව කියන වචනට වැඩිය මේ හෙළබිම අපේ රට අතර මොකද්ද තිබුණ මේ දීගය? අපි දන්න පරිදි මේ කතා බහට ලක් වෙනවා අඩුයි. විවිධ කාරණා මේකට බලපානවා ඇති. මොකද මේ සම්බන්ධ විවිධ සැකයන් තියෙන්න පුළුවන්. එම නිසා අපි මේවා බැහැර කරනවා. මට හිතෙන එහෙම සැකයන් හැදෙති තබා ගන්නවට වැඩිය අපිට මේවා කතා කරගත්තොත් අපිට විවිධ මානයන්ට මෙතෙක් අපිට හමු නොවූ මෙතෙක් අපි ඉතිහාසයයි විශ්වාසය නොකළ වෙනත් දේවල් මෙබඳු සාකච්ඡා තුළින් මං හිතන්නේ මතු වෙනවා. එම නිසා මං හිතන්නේ අපි මේක විවෘතව මේවා කතා කරන්න ඕනේ. ඉතින් මම දකිනවා මෙහෙම සම්බන්ධයක්. මේ දීගේ මොකද්ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නය. මෙන්න මේ කුකුස විසින් තමයි මාව වැඩිපුර මෙහෙවන්නේ මේ ඊඩිපස් රජ නාට්‍ය තුල බුදුදහම තියෙනවද කියන කාරණය. එතකොට මම අර විනාඩි 5 මගේ වීඩියෝ මම කතා කළා අපි බුදුදහම ඇයි මේකේ හොයන්නේ? අපේ ඉතිහාසයේ බුදුදහමත් එක්ක කොහොමද බද්ධ වෙන්නේ? මේ බුදුදහම අපි ඉන්දියාවෙන් ගත් එකක් නේද කියලා අපිට මේ සම්මත
අපි පොදු කතන්දරේ ඒක. ඒවත් මම හිතන්නේ පොදු කතා පමණයි මට දැනෙන හැටියට අපිට මේ සම්බන්ධ සාකච්ඡා මේ සම්බන්ධ මේ ආගියුමන්ට්ස් ගොඩක් තියෙනවා. අපි මම හිතන්නේ මීට වැඩි ඉතිහාසයේ ටිකක් ගැඹුරින් ඕනකමින් වමනාවෙන් මේ අපි පෞද්ගලික පුරවැසියන් හැටියට මේ වෙන මේ සම්බන්ධ ප්‍රවීණයන් කියන දේවල් කෙරෙහිම ඒවා විශ්වාස නොකර 100ක් අවිශ්වාස කරන්නේ නෙමෙයි ඒවා මතම යැපෙන්නේ නැතිව ස්වාධීන පුරවැසියන් හැටියට මේ රටේ ඉතිහාසයට මේ අපට යම් යුතුයකමක් තියෙන පුරවැසියන් හැටියට මම හිතන අපිත් මම හිතන්නේ හොයන්න මේකට දායක වෙන්න ඕන මේ කාරණේට. මෙන්න මේකත් එක්ක තමයි මට හිතෙන්නේ ඊඩිපස් මේ 5 වන සතවර්ෂයේ මේ නාට්‍ය ගන්න. මොකද අනිත් එක තමයි අපි මේ පෙරදිග සහ බටහිර සම්බන්ධයක කතා කරනකොට අපි මේක ලඝු කරනවා 3 වන ක්‍රිස්තු පූර්ව 3 වන සතවර්ෂයට. මේ අපි සමග මේ ග්‍රීසිය බටහිර තිබ සම්බන්ධකම්. මම හිතන්නේ ඊට එහාගේ සම්බන්ධකම් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. අපිට තියෙනවා අපි දන්නවා මේ ප්ලේටෝ මේ බුදුදහම ඉගෙන ගත්ත කියන කාරණයක් අපිට සැක තියෙනවා. නමුත් අපි එලිපිට කතා කරන්නේ නැහැ. We don't make any claims. අපි බයයි මේකට. දැන් අපි දන්නවා මේ ඊට පස්සේ ප්ලේටෝ පමණක් නෙමෙයි. පයිතගරස්. තේලිස්. විවිධ සාධක අපට එවිඩන්ස් සාධක මේ සඳහා තියෙනවා. නමුත් ඒවත් තබාගෙන අපි යම් සැකයන් මත ඉඳගෙන වෙනත් අය කියන දේවල් විශ්වාස කරගෙන අපි මේවා ගැන සාකච්ඡා කරන්නේ ප්‍රශ්න කරන්නේ මෙව්වා අභියෝගයට ලක් කරන්නේ. අපි බටහිරෙන් කියන කතාවම පිළි අරගෙන මේ ඒ තුලම සිටිනවා මිසක් ඒවා අපි අභියෝගයට ලක් කරන්නේ නැහැ. අපි මේවා අභියෝගයට ලක් නොකරන තාක්කල් අපට සැබෑ සත්‍ය ඉතිහාසයට මදක්වත් කිට්ටු වීමට බෑ. මෙන්න මේ කාරණයක් එක්ක තමයි මට හිතෙන්නේ මේක අපි කතා කරන්න ඕනේ. මෙහි වැදගත්කමක් වටිනාකමක් අපිට ශ්‍රී ලාංකික පුරවැසියන් හැට තියෙනවා කියලා මට හිතෙන්නේ මෙන්න මේ කාරණෙත් එක්ක. හොඳයි. දැන් අපි කියව ඔබට මතුවෙන කාරණේ මොකටද මේ නාට්‍ය අපි කතා කරන්නේ? අපි සාහිත්‍ය රසිකයෝ හැටියට මොකටද අපි කතා කරන්නේ? මේ නාට්‍ය සම්බන්ධ මේක අපිට යම් රසයක් මේ කියවීමෙන් මේ සාකච්ඡාවෙන් තියෙනවාද? හොඳයි අපි බලමු මේ අන්තර්පටිතතාවය සහ මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක අපි බලමු අපි ඔබට මට හුරු පුරුදු වඩා හුරු පුරුදු නවකතාවක්. මේ නූතන නවකතාවක් ඔබත් ආස කරන මමත් ආස කරන අපි කවුරු කතා කරන මේ හෙමින්වේගේ 1954න් පස්සු 4 හෝ ඊට පස්සේ ලියන ලද මේ නවකතාව මේ මහල්ලා සහ මුහුද නවකතාව. අපි බලමු මේක තුළ කොහොමද මේ අන්තර්පටිතතාවය තියෙන්නේ කියලා. අපිට මම හිතන්නේ එහෙම එතකොට අපිට ලේසි අන්තර්පටිතතාවය කොහොමද ඊඩිපස් රජ නාට්‍යයේ තියෙන්නේ කියලා දැනගන්න. බුදුදහම සහ ඊඩිපස් රජ නාට්‍ය කොහොමද මේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපිට වඩා හොඳින් බලා ගන්න පුළුවන් වෙයි. මෙම නවකතාව තුළ කොහොමද මේ අන්තර්පටිතතාවය නැත්තම් මේ කෘතීන් අතර තියෙන සම්බන්ධය මේ කොහොමද වෙනත් කෘතීන්ගේ අනුභූති අරන් තියෙන්නේ කියන කාරණේ අපි කෙටියෙන් කතා කළොත් දැන් මම මෙම නවකතාව තුළ මම මෙහෙම කියනවා මේක නවකතාවක් නෙමෙයි මේක කෙටි කතාවකුත් නෙවෙයි මේ කෙටි කතාවකුත් නවකතාවකුත් නොවන පර්යේෂණ කෘතියක් එතකොට මේ කෙටි කතාවකුත් නොවන නවකතාවකුත් නොවන මෙම පර්යේෂණ කෘතියට මේක කතාවක් කෙසේ වෙතත් මෙය තුල කොහොමද අපි මේ මේ සහ වෙනත් කෘතීන් අතර මොකද්ද මේ තියෙන අන්තර් සම්බන්ධය ඇයි මෙහෙම පර්යේෂණයක් කරන්නේ හොඳයි එක දෙයක් අපට පේනවා එකක් තමයි මෙතන මම කෘතීන් 5ක් දාලා තියෙනවා එකක් තමයි සන්දර්භය ඒ කියන්නේ කියුබාව මේ නාට්‍ය මේ පදනම් වෙන මේ කතාව පදනම් වෙන ස්ථානය සහ කාලය සහ ස්ථානය අපි දන්නවා මේ ධීවර ගම්මානයක කියුබාවේ ධීවර ගම්මානයක තමයි මේක සිද්ධ වෙන්නේ ඒක නොදැන අපිට මේක නව කතාව කියවන්න බෑ ඒක අපි දන්නවා ඒ කියන්නේ මේ අපි කියන හැම දෙයක්ම අර අපි කියන අපි මේ ඉන්ටර්ටෙක්ස්චුවැලිටි ගැන කතා කරනකොට මේ ජුලියා ක්‍රිස්ටිව තමයි මේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කරන්නේ එතකොට මේ ඉදිරිපත් කරන්නේ මේ ඉදිරිපත් කරන කලින් මේ සම්බන්ධ කතා කරන්නේ වෙනත් වචන වලින් මේ ඩයලොජිසම් කියලා මේක කතා වෙන්නේ මිහයිල් භක්තින් තමයි මේක කතා වෙන්නේ ඒ තමයි මම බටහිරට ඉදිරිපත් කරන්නේ මෙම අලුත් සංකල්පයක් මතු කරමින් ඉන්ටර්ටෙක්ස්චුවැලිටි කියලා එතකොට ඒකේ කියන කතන්දරයක් තමයි මේ අපි කියන කිසිම දෙයක් තේරුම් ගන්න බෑ
එය කියන ලද එම බාහිර ඒට සම්බන්ධ මේ පරිසරය, ඒ අවකාශය, ස්ථානය, එම කන්ටෙක්ස්ට් එකම සමාජයේ සිදුවීම් කතා නොකර ඉන් හුදෙකලා කර අපිට කතා කරන්න බෑ. ඒක තමයි අපි ඉන්ටර්ටෙක්ස්චුවලිටි කතා කරන එක දෙයක්. එතකොට මෙයත් අපිට මේ කියුබා මේ සිදුවෙන ස්ථානය අමතක කරලා, ඒ සමාජ දේහය අමතක කරලා, එහි ප්‍රශ්න අමතක කරලා, එම ගමේ එම දීවර ගම්මානය හුදෙකලා කරොත් එහි ප්‍රශ්න අමතක කරලා, ඒ මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරලා අපිට මේ කතා කරන්න බෑ. අපි ඊට කතා කරන්න සිද්ධ වෙනවා. මේ තමයි ඉන්ටර්ටෙක්ස්චුවල් සම්බන්ධකම. තවත් එකක් තමයි ඊට කලින් පැවතිච්ච කෘතීන් සහ මේ කෘතිය අතර සම්බන්ධය. ඒව ගැන කතා කරන අපිට පේනවා මොහු මේ අනුභූතිය ලැබලා තියෙනවා. හෝම 7 වන සතවර්ෂයේ ලියන ලද මේ හෝමගේ ඉලියඩ් නැමැති මහා කාව්‍යයේ අනුභූතිය ලැබලා තියෙනවා. විශේෂයෙන් මෙහිදී කතා කලාව සහ භාෂා යෙදීම, භාෂා මේ ලැන්ග්වේජ් ස්ටයිල් එක සම්බන්ධ වූ අනුභූතිය ලබාගෙන තියෙනවා. මෙහිදී පේනවා. දැන් අපි කෙටියෙන් මේ ගැන කිව්වොත් එහෙම උදාහරණයක් හැටියට මෙම නවකතාවේ ඔහු ඉතා සුගම සරල භාෂා ශෛලියක් පාවිච්චි කරනවා. ඔහු පාවිච්චි කරන වාක්‍ය රටා ඉතාම සරලයි. ඉතාම කෙටි. ඇතැම් විට ඔහු දිග වාක්‍ය පාවිච්චි කරනවා, යොදා ගන්නවා. නමුත් මේ යොදා ගන්න ලබන දිග වාක්‍ය සංකීර්ණ වාක්‍ය නෙවෙයි. ඒ කියන්නේ සංකීර්ණ පද පාවිච්චි කරමින් සම්බන්ධ කරමින් යොදන වාක්‍යයක් නෙවෙයි. මේවා සරල වාක්‍යයන්. ඒ සරල වචන යොදගෙන තමයි මේවා සම්බන්ධ කරන්නේ. දැන් අපි සම්බන්ධීකරණ වචන කියලා පාවිච්චි කරන, පද කියලා පාවිච්චි කරන, කන්ජන්ක්ෂන්ස් කියලා. එතකොට මොහු අර සංකීර්ණ වාක්‍යවල යොදා ගන්න කන්ජන්ක්ෂන්ස් නෙමෙයි පාවිච්චි කරන්නේ, යොදාගන්නේ. ඔහු යොදා ගන්නවා මේ කම්පවුන්ඩින්, සරල වාක්‍ය දෙකක් එකතු කරන්න යොදා ගන්න අපි යොදා ගන්න මේ and but yet කියන විදිහ සරල සම්බන්ධීකරණ පද. අපි මේවට කියනවා ෆෑන් බොයිස් කියලා. මේ භාෂාව ලැන්ග්වේජ් උගන්වනකොට මේ ෆෑන් බොයිස් මේ ඇක්‍රොනිම් එකක්, කෙටි වචනයක් මේ ඔක්කොම එකතු කරලා හදන. එතකොට ෆෑන් බොයිස් එක F එකෙන් අපි for කියන එක, එතකොට a කියන එක an, n that is no විදිහට අපිට 7ක් මෙතන තියෙනවා. මේ 7 ඊට සරල සම්බන්ධීකරණ පද, වාක්‍ය සම්බන්ධ කරන පද. මෙන්න මේ සරල වාක්‍ය සම්බන්ධීකරණ පද යොදා ගන්න තමයි ඔහු සරල වාක්‍ය දා ගන්නවා. දිග වාක්‍ය නමුත් ඒවා සරල වාක්‍ය. ඒතර මෙන්න මේ ස්ටයිල් එක අපිට දකින්න ලැබෙනවා මේ ඉලියඩ් මහා කාව්‍ය තුල. මොකද මේවා මිනිසුන්ට කියවා රස විඳීමට වැඩිය අසා රස විඳින්න මහජනතාවට පොදුවේ මහජනතාවට අසා රස විඳින්න තමයි ලියලා තියෙන්නේ. එතකොට මේ හෙමින්ගේ මින් අනුභූතියක් ලබනවා සාමාන්‍ය ජනයාට. මේ උගත් වියත් භාෂා රීතින් පාවිච්චියේ ඉතා නිපුණත්වයක් ඇති අයට වඩා මේ සියල්ලන්ටම පොදුවේ කියවා විඳගත හැකි විදිහට තමයි එහෙනම් මේ all man of the sea මහල්ලාසා මුහුදස් කියන මේ නවකතාව ලියන්නේ. ඒ සඳහා මේ පරිශ්‍රණය සඳහා ඔහු අනුභූතිය ලබන බව පේනවා ඉලියඩ් කියන මේ හෝමගේ මහා කාව්‍යයෙන්. එතකොට අනිත් කාරණේ, අනිත් කෘතිය ඔහුට මේ අනුභූතිය ලබන කෘතිය හැටියට අපිට පේනවා ඊඩිපස් රජු නාට්‍ය. ඒ නිසා මම කියන්නේ මේ ඊඩිපස් රජ නාට්‍ය තුල අපි මේ මුල්ම කෘතිය තුල මේ කතා කරන්නේ මම ඒකයි. එතකොට ඉන් අපිට මේ පේන මොහු අනුභූතිය ලබනවා කියලා මේ දුකජනක වීරයා, මේ දුකජනක කතා සන්දර්භය කොට නැගීමේදී දැන් අපි දන්නවා මෙහි ඉන සැන්තියාගෝ කියන ප්‍රධාන චරිතයේ මාළු ඒ දීවරයා තියෙන ප්‍රශ්නය තමයි, ඔහුට තියෙන ගැටලුව තමයි මේ මිනිස්සු ඔහුව ප්‍රතික්ෂේප කරනවා, ඔහුට නිකන් අපහාස කරනවා. දැන් මේ වයසක මිනිස්සයාට ඔහු ඊටාම අවාසනාවන්ත කාලකන්ණි මිනිස්සෙක් කියලා. මොකද ඔහු දීවර ගමන් දෙකක් යදෙනවා දවස් 40ක, ඊටත් වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ. ඒ දෙකේදීම මොහුට එකම මාළුවෙක්වත් චූටි මාළු කූරියෙක්වත් අල්ලගන්න බැරි වෙනවා. ඉතින් ඔහු සමග සිටිය මේ පුංචි ළමයෙක් ඉන්න ඔහුගේ උදව්වට දෙමෝපියෝ මේ මිනිහා කාලකන්ණි මිනිහෙක් කියලා ඒ ළමයාත් ගෙන්න ගන්නවා. මොහුට කිසි උදව්වක් නැහැ. කිසිම කියන්නේ මනුස්ස වාසයක් මේ මනුස්සයාට නැහැ. දැන් තමන්ගේ බිරිඳත් මේ වෙනකොට මිය ගිහින්. එතකොට හැම විදිහටම පීඩිතක මේ දුප්පත්ක මේ පතුලටම ගිලුණු මිනිස්සෙක්. එතකොට කිසිම උදව්වක් මේ මනුස්සයාට නැහැ. කිසිම හවුහරණක් නැහැ.
ඒ ඔක්කොම හවු හරණක් නැහැ. එතකොට ඔහු මේ වඩාත්ම අසරණ පුජ්‍යලයෙක්. එතකොට මොහු මේ අසරණ මනුස්ස පුජ්‍යලයා සටන් කරනවා තමන්ගේ ඉරණමට එරෙහිව. තමන්ගේ ඉරණම උරගා බලනවා. තමන්ගේ වාසනාව උරගා බලනවා. මහා මෝද මැදට ගොත් මහා මාළුවෙක් සමග සටන් කරලා ඒ මාළුවා දඩයන් කරනවා. හැබැයි ඉතින් මාළුවා අරගෙන එනකොට මේ කුණු කන එවුන් ඕන හැමතැනම ඉන්නවා. මේ කුණු කන මේ මෝරු වගේකට අහු වෙලා එහිදී ඔහුට කිසිම ආයුධයක් නැවුත් උන් එක්ක සමග සටන් කරන්න එහිදී ඔහු අතිශයින් පරාජයට ලක් වෙනවා. ඉතින් ගෙදර එනකොට ඔහු අරන් එන්නේ අර මාළුවාගේ මහා මාළුවෙක් අල්ලගෙන පුංචි මාළුවෙක් නෙමෙයි මහා මාළුවෙක් අල්ලගන්නේ ඒ මාළුවාගේ ඇට සැකිල්ල පමණයි ගෙදරට අරන් එන්නේ. මෙන්න මෙම දුක ජනක නාට්‍ය දුක ජනක වීරයා ගොඩනගනකොට අපට පේනවා මොහු ඊට ළඟින් අනුභූතිය ලබනවායි කියලා ඊඩිපස් රජ නාට්‍ය. මොකද ඊඩිපසුත් මෙතන විහිදි කරන්නේ තමන්ගේ ඊරණමට විරුද්ධ සටනක්. මේ තමන්ගේ වාසනාව උරගා බැලීමක් තමයි ඊඩිපසුත් කරන්නේ. එතකොට ඔහු නිර්භීතව මේ තමන්ගේ ඉරණමත් එක්ක සටන් කරනවා. ඔහු ඉරණමට බාර දෙන්නේ නැහැ තමන්ගේ ජීවිතය. ඔහු ඉරණමට අපි කියන විශ්වාස කරන්නේ නැහැ. ඒට බාර දෙන්නේ නැහැ තමන්ගේ ජීවිතය. ඔහු ඒට ඉරේව සටන් කරනවා. සැන්තියාගෝ මේ මාළු වෙලෙන්දත් එහෙමයි. එතකොට මේ දෙක අතර අපිට වෙන අන්තර් සම්බන්ධයක් තව ඊට එහා පිට වෙනම සාකච්ඡාවක් කරමු මේ සම්බන්ධව. ඊළඟට තව දෙයක් තමයි ඇරිස්ටෝටල් විසින් ලියන ලද අතර මේක මේ සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍යයටම ලියපු විවේචන කෘතියක් වගේ මේ. අනිත් නාට්‍යත් සම්බන්ධ කරගෙන තමයි ලියන්නේ. නමුත් ඔහු ඊටාම හොඳම දුකජනක නාට්‍ය හැටියට අඳුනගන්නේ කතා කරන්නේ ඒ සඳහා උදාහරණ ගන්නේ ඊඩිපස් රජ නාට්‍යයෙන්. එතකොට ඇරිස්ටෝටල් විසින් ලියන මේ කාව්‍ය ශාස්ත්‍රයෙන් ඊට ළඟින් ඇසුරු කරමින් ඒ ගුරුහරුකම් ලැබමින් තමයි හෙමින්වේ මේ තමන්ගේ පරිශන කෘතිය කරන්නේ. මේක විශේෂම කාරණේ තමයි මේ නාට්‍ය පුරාම අපට පේනවා හෙමින්වේ යොදා ගනු ලබනවායි කියලා ජේසුතුමාව මෙහි කේන්ද්‍රීය සංකේතය හැටියට. මොකද මෙතන මේ අපි කියන මේ සදාචාරාත්මක වීරයෙක් තමයි මොහු ගොඩනගන්නේ. ඒතර මේ සදාචාරාත්මක වීරයා ගොඩනගන්න ඔහුට අවශ්‍ය වෙනවා මේ බටහිර සදාචාර වීරයෙක්. ඒ ඉහළම සදාචාර වීරයා. ඉහළම සදාචාර වීරයා තමයි ජේසුතුමා. එම නිසා මේ නාට්‍ය පුරා මේ නවකතාව පුරාවටම කේන්ද්‍රීය සංකේතය හැටියට හෙමින් යොදා ගනු ලබනවා ජේසුතුමාව ඒ කේන්ද්‍රීය සංකේතය හැටියට සහ විවිධ biblical references allusions අපිට මේකේ සඳහන් කිරීම අපිට දකින්න ලැබෙනවා. එතකොට අපිට මේ හෙමින්ගේගේ මේ මහල්ලා සහ මුහුද තුළ දකින්න හම් වෙනවා මේ අන්තර්පටිතතාවය නැත්නම් මේ ඉන්ටර්ටෙක්ස්චුවල් සම්බන්ධකම. මෙම කෘතිය බිහි වෙන්නේ මෙම කෘතිය ගැන කතා කරන්න බෑ අපට. ඔහුට ලියන්න බෑ මෙම කෘතියින් තිබුණ නැත්නම් අපිටත් මෙම කෘතිය කියා තේරුම් ගන්න විදිහක් නැහැ. මෙම කෘති නොතිබුණා නම් සහ මෙම කෘතියින් සහ මේ කෘතියේ තියෙන අන්තර් සම්බන්ධය යම් පමණකට හෝ නොදැන. මේම තමයි අපිට කතා කරන්න වෙන්නේ ඊඩිපස් රජ නාට්‍ය කතා කරනකොට. ඊඩිපස් රජ නාට්‍ය ලියනු ලබන්නේ ක්‍රිස්තු පූර්ව 5 වන සතවර්ෂයේ. එවනම් ක්‍රිස්තු පූර්ව 5 වන සතවර්ෂයේ ලියනකොට ඊඩිපස් හොඳයි. අපි දැන් තව කතාවක් අපිට මේකට සම්බන්ධ වෙනවා. දැන් මෙම ඊඩිපස් රජ නාට්‍ය ලියනකොට ක්‍රිස්තු පූර්ව 5 වන සතවර්ෂයේදී සොෆොක්ලීස් තමන්ගේ කතාවේ එම නාට්‍ය ගොඩනැගීම සඳහා ඔහු යොදා ගන්නා කතාවක්. ඒක පැවතිච්ච කතාවක්. ඒ තමයි ඊඩිපස් මිත්‍යාව නැත්නම් ඊඩිපස් පුරාවෘතය. ඊඩිපස් පුරාවෘතය තමයි ඔහු තම සබ්ජෙක්ට් මැටර් එක වස්තු බීජය වස්තු විෂය හැටියට යොදාගන්නේ. එතකොට මේ ඊඩිපස් ලෙජන්ඩ් එකේ ඊඩිපස් පුරාවෘතයේ ඉන්න ඊඩිපස් අපි ඔය දන්න අඳුරන සොෆොක්ලීස්ගේ නාට්‍යයේ ඉන්න ඊඩිපස් නෙමෙයි. ඒ මිත්‍යා කතාවේ ඒ පුරාවෘතයේ ඉන්න ඊඩිපස් මිනිස්සු අඳුනාගනු ලැබ තිබුණේ 5 වන සතවර්ෂයේදී ඊටාම දුෂ්ට දීන සදාචාර දුප්පතෙක් හැටියට. ඒ සදාචාර කෙතරම් සදාචාර දුප්පතෙක්ද කියනවනේ ඔහු
මේ සදාචාරය ගැන කතා කරන විට ඔහු කුණු කාණු පල්ලේ හිටපු පණුවෙක්. එතකොට මේ කුණු කාණු පල්ලේ හිටපු මේ සදාචාර පණුවා තමයි සොෆොක්ලිස් සදාචාර විරුවෙක් බවට මෙහිදීපත් කරන්න මේ නාට්‍ය තුළ. එහෙමනම් එබඳු පණුවෙක් විරුවෙක් බවට පත් කරන්න නම් ඔහුට අවශ්‍ය වෙන ආධාරකයක්, ස්කැෆෝල්ඩ් එකක් අවශ්‍ය වෙනවා. ඒ තමයි එකල මිනිස්සු අතර ප්‍රචාරිත ප්‍රසිද්ධ සදාචාර විරුවෙක් ඔහුට යොදා ගන්න සිදු වෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා මේ පණුවෙකුට මලක වැහුවොත් රජතුමාගේ ඔටුනට යන්න පුළුවන් කියලා. ඉතින් මෙතන මේ මල තමයි බුදුන් වහන්සේගේ චරිතය, බුදුන් වහන්සේ බුදු දහම, බුදුන් වහන්සේ කියන කරන ලද දේවල්. එතකොට මෙන්න මේ මල යොදා ගනිමින් එම චරිතයේ මල හැටියට යොදා ගනිමින් තමයි මේ පණුවව රජතුමාගේ ඔටුනට නැත්නම් සදාචාරාත්මක විරුවෙක් බවට සොෆොක්ලිස් පත් කරන්නේ. එතකොට අපට පේනවා මෙහිදී ඒ බඳු විරුවෙක් ඔහුට අවශ්‍ය වෙනවා මේ සදාචාරාත්මක පණුවා සදාචාරාත්මක විරුවෙක් බවට පත් කරන්න. එහෙමනම් ස්කැෆෝල්ඩ් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ටත් ඒ තමන්ට මතකයන් තියෙනවා නම්, තමන්ට හුරුවක් එබඳු සදාචාරාත්මක විරුවෙක් ගැන තියෙනවා නම් වඩා පහසුයි මේ සොෆොක්ලිස් මවන මේ චරිතය, මේ සදාචාර විරුවා මින් මතු කරන අදහස් කතන්දරය තේරුම් ගැනීමට. හොඳයි. අපි එයත් එක්ක එහෙනම් අපි කිව්වේ කතා කරනවායි කියලාද අපි ගිවිසගත්තේ ඊඩිපස්ගේ උපත, විපත සහ සත්‍ය අවබෝධය කොහොමද බුදුන් වහන්සේගේ විශේෂ අවස්ථා තුන සහ සම්බන්ධ වෙන්නේ කියලා, එහෙම සම්බන්ධ වෙනවද කියලා. අපි එය විතරක් නොගෙන අද කෙටියෙන් කතා කරමු මේ දෙක අතර. ඒ කියන්නේ බුදුන් වහන්සේ සම්බන්ධ කෘතිය සහ මේ ඊඩිපස් කියන කෘතිය අතර තියෙන මේ අන්තර් සම්බන්ධය, මේ ඉන්ටර්ටෙක්ස්චුවල් රිලේෂන්ෂිප් එක, මේ සම්බන්ධය කොහොමද තියෙන්නේ? කාරණා එක දෙකක්ද සම්බන්ධ වෙන්නේ? කාරණා ගොඩක් සම්බන්ධ වෙනවද කියලා බලමු. මම හිතන්නේ එක කාරණයක් කතා කරනකොට අපි කාරණා කීපෙම කෙටියෙන් කතා කළා. පස්සේ එක කාරණා වෙනම දීර්ඝව කතා කරන එක වඩා හොඳයි කියලා මට හිතෙනවා. එතකොට අපිට යම් පසුබිමක් යම් අවබෝධයක් තියෙනවා. හොඳයි. මුල්ම කතාව තමයි මම දකිනවා ඊඩිපස් නාට්‍යයේදී මේ දැන් අපි දන්නවා අසිත තාපසයා බුදුන් මේ සිදුහත් ඒ බෝසත් දරුවාට මේ යම් නියත විවරණයක් දෙනවා. අපිට මේ නියත විවරණේ ඊඩිපස්ගේ නාට්‍යත් දකින්න හම් වෙනවා. දැන් අපි දන්න ඒ කතන්දරයේදී, බෞද්ධ කතාවේදී අසිත තවුසා වරක් සිනහා වෙලා ළඟට අඬනවා. එතකොට සුද්ධෝදන රජතුමා අපි දන්නවා අහනවා ඇයි ඔහු එකපාරක් හිනහා වෙලා එයා අඬන්නේ කියලා. සිනහා පාල කළා එයා අඬන්නේ කියලා. ඒත් ඔහු කියන කරුණ තමයි මේ පුත් කුමරා ගෙදර හිටියොත් එහෙම ඔහු සක්විති රජු වෙනවා. හැබැයි ඔහු ගිහිගේ අතහැර ගියොත් එහෙම බුදු වෙනවායි කියලා. එතකොට මේ කාරණේ දැකලා තමයි කියනවා ඔහු hina වුනේ. එහෙත් මේ පුත් කුමරා බුදු වෙනකොට ඔහු ජීවතුන් අතර නොසිටින බව ඔහු දන්නා නිසා, ඔහුට දැනෙන නිසා, හැඟෙන නිසා ඔහුට හැඬුණ අය ඔහු කියනවා. මෙන්න මේ කියන කාරණය අපට මේ සොෆොක්ලිස්ගේ ඊඩිපස් නාට්‍යයේ යම් දෙපසක් තුර දකින්න ලැබෙනවා. ඒ තමයි මේ කොරින්තයේ සිට කොරින්ත පණිවිඩකරුවෙක් වෙනවා ඊඩිපස් මාලිගේ. දැන් මෙතන කතන්දර දෙකක් තියෙනවා. එකක් තමයි අපි කොරින්තය සහ අනික තීබය. මේ පුරවර දෙකක්, පුර රාජ්‍ය දෙකක්. එකක් තීබ පුර රාජ්‍ය, අනික කොරින්ත පුර රාජ්‍ය. එතකොට ඊඩිපස් උපදින්නේ තීබ පුර රාජ්‍යයේ. නමුත් ඔහුව මැරෙන්න ගිහින් දානවා. එතකොට අපි දන්න ගෝපලු කොරින්තෙන් ආපු ගෝපලු බලන්නේ මේ දරුවව අරගෙන කොරින්තේ රජු වන කොරින්තේ රජු වන පොලිබස්ට දෙනවා. එතකොට පොලිබස් සහ මෙරෝපි ඔහුගේ දේවිය තමයි ඊඩිපස්ව හදා වඩා ගන්නෙ. ඊට පස්සේ තමයි ඔහු කොරින්තේ අතහැර ඇවිත් මේ තීබපුරයේ අහඹු ලෙස ඇවිල්ලා මේ රජ වෙලා ඉන්නේ. එතකොට දැන් මේ කොරින්ත පණිවිඩකරුවා එන්නේ ඊඩිපස්ට පණිවිඩයක්, හොඳ පණිවිඩයක් අරගෙන. ඒ පණිවිඩය තමයි දැන් කොරින්තේ රජු වූ පොලිබස් දැන් මිය ගිහින් එම නිසා දැන් ඔවුන් තීන්දුව කරලා තියෙනවා යයි ඊඩිපස්ව එහි රජ බවට පත් කිරීමට. දැන් මේ තමයි මේ හොඳ පණිවිඩය තමයි අරගෙන ඉන්නේ. හැබැයි අපිට පේන ඒ හොඳ පණිවිඩතර දුක්ඛදායක පණිවිඩයකුත් තියෙනවා. ඒ තමයි ඔහුගේ පියායයි සලකන පොලිබස් මැරිලා. එතනත් මේ කතාවක් යනවා. අපි දැන් ඉස්සෙල්ලා දෙබසට අහුම්කම් දෙමු. පණිවිඩකරු කියනවා
දේවි සතුටක්ම ඔබට. ඔහු ආමන්ත්‍රණය කරනවා ජොකැස්තාට ආමන්ත්‍රණය කළා කියනවා දේවි සතුටක්ම මේම කණිවිඩ ඔබට සතුටක්ම දේවි. අර අසිත කියනවා අසිත hina වුණා වගේ. ඇතැමිට දුක් වේවි. ඔහු හඬුවා වගේ. ජොකැස්ත අහනවා කඳුල සිනහව එකට කැන්දන කුමක්දී බලගත්ු පණිවිඩය. සුද්ධෝදන රජතුමා ඇහුවා වගේම මෑත් අහනවා මොකද මේ එකපාර hina වෙලා ඔබ මේ දුක මේ කඳුලක් ගැන කතා කරන්නේ. පණිවිඩ කරුවා කියනවා මෙයයි මට ඇසුණු කරුණ අප පුරවරේ මේ කොරින්තයේ ජනයා නගන ඔවුන් කියන පරිදි ඊස්ත්මසයෙන් ආරම්භන දෙරණ තලයේම වේවි ඔහු මහරජා. ඒ කියන්නේ ඊඩිපස්ව ඔවුන් රජ බවට පත් කරන්න යනවලු මේ ඊස්ත්මසයෙන් ආරම්භන දෙරණ තලයේම. ඒ කියන්නේ කොරින්තයේ. ඒතර අපිට වැදගත් වෙන්නේ මේ කොරින්තය කියන වචනේ මෙතන යදින්නේ. මෙතන යෙදෙන්නේ මේ ඊස්ත්මසයෙන් ආරම්භන දෙරණ තලයේම. දැන් අපි දන්නවා අසිත තාපසයා කියන කතාව තමයි ඔහු රජ මැදුරේ විසුවොත් සක්විති රජු වෙනවයි කියන එක. සාමාන්‍ය රජ කෙනෙක් නෙමෙයි සක්විති රජු වෙනවයි කියන එක. ඊට හා සමානයි කියලා මට මෙහි දැනෙන්නේ මේ කියන කතාව. එතකොට මේ ඊස්ත්මස් කියන වචනයෙන් අදහස් කරන්නේ මුහුද දෙපැත්තෙන් තියෙන ඊට බිම් තීරුවක්, බිම් කඩක්, බිම් තීරුවක්. එතකොට මුහුද දෙපැත්තෙම තියෙනවා බිම් තීරුවක් මේක. එතකොට මේ බිම් තීරුවේ නෙමෙයි ඌව රජ කරන්න යන්නේ. මේ බිම් තීරුවට එහා තමයි තියෙන්නේ කොරින්තය. දැන් පරිවර්තනය වෙනවා මේ ඊස්ත්මසේ දෙපැත්තේ තියෙන බිම් කඩවල් කියලා. ඉතින් කෙසේ හෝ වේවා මේ ඊස්ත්මසෙන් ආරම්භන දෙරණ තලෙම මේ පලාපයම තමයි මොහු රජ කරනවා කියන්නේ. ඒතකොට මේක ඉතින් ටිකක් සමීප බවක් දැනෙනවා අපට අර සක්විති රජු කියන මේ සංකල්පයට. Our people, such was the talk, will make him the king of all the isthmus. දැන් මම මේ සඳහා මම ගිය වීඩියෝදී මම කිව්වා මම මේ සඳහා පරිවර්තන 7ක් අතර ප්‍රමාණයක් පාවිච්චි කළා කියලා. නමුත් මෙවර මම මේ පරිවර්තන ගුඩා කොටස් පරිවර්තනය කරපු නිසා මම පරිවර්තන 10ක් පමණ යොදාගත්තා. ඒ පරිවර්තන යොදා ගන්නකොට මේ වඩා මේකට විශ්වාසනීය ලෙස කරන්න ඕන නිසා we can have credibility, අපි කරන trustworthiness කියන එක තියාගන්න ඕන නිසා මම යොදාගත 2016 පමණ මම හිතන්නේ ජොන්ස්ටන්ගේ පරිවර්තනයේ මේ කැනේඩියන් කෙනෙක් කරන ලද පරිවර්තනයේ සිට 1848 පමණ කරන ලද පරිවර්තනය දක්වා පරිවර්තන 10ක් ඒ අතර කලාපයේ මම යොදාගත්ත මේ සඳහා වඩා විශ්වාසයෙන් මේක කළ යුතු නිසා. එතකොට මේ ඊස්ත්මසයෙන් ආරම්භන දෙරණ තලෙම කියලා මට මේක හම්බෙන්නේ මේ මම වඩා ළඟින් ආශ්‍රය කරන මේ වොට්ලින්ගේ පරිවර්තනය. හැබැයි සමහර තැන්වල මම වෙනත් පරිවර්තනයන්ගේ තියෙන අරගෙන තමයි මේ පරිවර්තනය කරන්නේ. හොඳයි. ඒතර අපිට මෙතන පේනවා මේ දෙක අතර යම් කිසි සම්බන්ධයක්. ඒත් එක්කම අපි බලමු තව සම්බන්ධයක් මෙතන තියෙනවා. ඒ තමයි මෙම දෙබස ඇහෙන්න මොහොතකට පෙර මේ කොරින්තයේ පණිවිඩ කරුවා මේ ඊඩිපස් රජමාලිග හොයමින් මේ ඇවිදින අතර ඔහුට මේ මාලිගාව ඉස්සරහදී ඔහු මිනිස්සුගෙන් අහනවා ඊඩිපස් රජ මැදුර කොහෙද කියලා. මේ අහන මොහොතේ ජොකැස්ටත් එළියට පැමිණ ඉන්න මොහොතක් ඇය පස්සෙක ඉන්නේ. එතකොට මේ එම තීව පුරවැසියා පෙන්නනවා මේ කොරින්ත පණිවිඩ කරුවට මේ තියෙන්නේ ඊඩිපස් රජමාලිගේ තමයි කියලා. එවිට තමයි අපට මේ නිබ්බුත පද ඇහෙන්නේ. අපි දන්නවා මේ නිබ්බුත පදවල නිබ්බුත පද අපි මතක් කරොත් මේ වෙලාවේ නිබ්බුතා නූන සාමාතා, නිබ්බුතා නූන සෝපිතා, නිබ්බුතා නූන සානාරි යස්සායන් ඊදිසෝපති. මම හිතන මම නිවැරදි එක ප්‍රකාශ කරන්න ඇති. සමා වෙන පුංචි වරදක් සිදු වුණොත් මේවා කියවනකොට පරණ මතකයන් අලුතෙන් කියවන්න බැරුණා. මට පොතක් අලුතෙන් කියවුවා. එතකොට නිබ්බුතා නූන සෝමාතා, නිබ්බුතා නූන සාමාතා, නිබ්බුතා නූන සෝපිතා. අපි පරණ දෙවන කාරණා දෙක ගමු. නිබ්බුතා නූන සානාරි යස්යායන් ඊදිසාපති. මෙබඳු හිමියෙක්, මෙබඳු විශිෂ්ට හිමියෙක් ලබන බිරිඳක් යහපත් තැනැත්තියක්ම වේවා. ඇය නිවුනේම වේ. ඔහුගේ දෙමව්පියනොත් නිවුණු තැනැත්තේම වේ. ඔවුන්ට ආශිර්වාදයක්ම වේවා කියන තමයි අපි මේ කිසා ගෞතමී මේ නිබුත පදවලින් කියන්නේ. ඒ වගේම දෙයක් තමයි මේ කොරින්ත පණිවිඩ කරුවත් මෙහිදී කියන්නේ. ඔහු කියනත් පරිදි නිවුනේ වෙයි ඇගේ නිවැසියන්
new name වෙයි ඇය පතිනි වූ එහිමි සඳහාට. අපිට ඇතැම් විට මේ දෙක අතර සම්බන්ධය දකින්න ලැබෙන්නේ නැහැ. හොයාගන්න බැරි වෙයි. අපි මෙම කතාව කියන පසුබිම ගැන අපිට අවබෝධයක් නැත්තම්. දැන් අපි දන්නවා ඊඩිපස් හැදී වැඩෙන්නේ කොරින්තයේ. එතකොට කොරින්තයේ හැදී වැඩෙනකොට මේ කොරින්තයේ හැදී වැඩෙන ඊඩිපස් ලදරුවා අර කිතයිරන් ඒ වන රජ දහන එහෙට තමයි ගිහින් දාන්නේ මරන්න. එතනින් අරන් යන්නේ මේ කියන පණිවිඩ කරුවාමයි. ඒ පණිවිඩ කරු එම ගොපල්ලා තමයි මේ එන්නේ. මේ පණිවිඩය අරගෙන. එතකොට ඔහු දන්නවා මේ පුංචි ලදරුවා මේ පුංචි දවස්වල සිට ඒ රජමාලිගාවේ ඔහු වාසනාවන්තයෙක්. කැලේට විසි කරපු දරුවෙක් රජමාලිගාව හැදෙනවා. එතකොට ඔහු රට පුරා ප්‍රසිද්ධ වෙනවා. ඒ ප්‍රසිද්ධ වෙන්නේ කැලේකින් අහුලාගත්ත පැටියෙක් හැටියට නෙමෙයි. ඔහුගේ බුද්ධිමත් භාවය ගැන. ඔහුගේ දැක්ම ගැන. ඔහුගේ මනුස්සකම් ගැන. රට පුරා ප්‍රසිද්ධ වෙනවා. එතකොට එබඳු පුජ්‍යලයේ මතකයක් තමයි මේ කොරින්ත පණිවිඩකරුවා මේ කතාව කියනකොට තියෙන්නේ. එබඳු කෙනෙක් ගැන. එබඳු කෙනෙක්ම තමයි අපට අර මේ කිසాగෞතමී නිබුත පද කියනකොට අපි අපේ සංස්කෘතිය තුළ අපි දන්න සිදුහත් ඒ බෝසතාණන්. මෙන්න මේ පසුබිම දන්නකොට අපිට මේක තේරුම් ගන්න ඉතා පහසුයි. එතකොට ඇය මෙහි කියනවා ඔහු මෙහිදී කියනවා blessing attend her and all her house true consort of such a man. මේ and all her house මේක සමානයි අර නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සෝපිතා. එතන දෙමෝපියෝ ගැන විතරයි සඳහන් කරන්නේ. මෙතන මොහුගේ දරුවෝ ඉන්නවා, මොහුට දරුවෝ ඉන්නවා. එතකොට මේ දරුවනුත් සම්බන්ධ කරගෙන තමයි all her house කියලා මෙහිදී සඳහන් කරන්නේ. හොඳයි. අපි ඊළඟ කතාවට යමු. දැන් අපි කිව්වා අපි අපේ ගිවිසගත්ත කතාව තමයි මෙන්න මේ වීඩියෝ මේ ස්ලයිඩ් එක ගැන කතා කිරීම. මේ කතන්දරේ මේ සිදුවීම් තුන. ඒ තමයි ඊඩිපස්ගේ උපත, ඊඩිපස් සත්‍ය අවබෝධය, සහ ඊඩිපස්ගේ කායික මරණය, බුදුන් වහන්සේගේ විශේෂ කාරණා තුන සහ සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එකත් අපි කතා කරනවා කියලා කිව්වේ මේ වීඩියෝ එකේදී. අපි ඒක චුට්ටක් අපි ඒකත් කතා කරමු. මේක තමයි අපි මේ අද ප්‍රධාන මාතෘකාව. හොඳයි. එතකොට මේක කියවනකොට අපිට පේනවා ඊඩිපස් උපදින්නෙත්, ඊඩිපස් සත්‍ය අවබෝධ කරගන්නෙත්, ඊඩිපස්ගේ මරණය සිදුවන්නෙත්, ඒ කියන්නේ මම කියන සංකේතාත්මක මරණය. ඊඩිපස් මැරෙන්නේ නැහැ. ඊඩිපස් දැස් අන්ධ කරගන්නවා. හැබැයි ඒක සංකේතාත්මක මරණයක්. අපි ඒක තව මොහොතකින් කතා කරමු මේ කතාවත් එක්කම. එතකොට එයා සිදුවෙන්නේ එකම දවසක. දැන් මෙය කියනකොට අපිට සාක්ෂි තියෙනවද? අපිට ප්‍රශ්න තියෙන එකයි සාක්ෂි තියෙනවද? අපි සාක්ෂි සියලු හොයන්නේ නාටි තුලින්මයි. අපිට මේ සඳහා මුලින්ම ඉඟියක් ලැබෙනවා. මුලින්ම අපිට ඉඟියක් ලැබෙනවා. අපිට එක ස්ලයිඩ් එකක් ඇතැම්මිට මග හැරෙන්න පුළුවන්. මම ස්ලයිඩ් එකක් මග හැරලා ආවා. අපිට මුලින්ම ඉඟියක් ලැබෙනවා ඊඩිපස් සහ ටයිරීසියස් අතර දෙබසින්. මේ දෙබස් සිද්ධ වෙන්නේ නාට්‍ය මුල් කාර්යයේදී මුල් හරියේදී. එහිදී ඊඩිපස් එක්ක යම් වාචික ගැටුමක් ඇති වෙනවා ඊඩිපස් සහ ටයිරීසියස්. ඔහු වියතෙක්, දැස් අඳ වියතෙක් ඔහු අනාගතය දකින, අතීතය මතක. ඉතින් ඔහු එහිදී ඔහුට බොහොම කේන්ති කියලා ඔහු කියනවා දිනේ අද දී පෙන්වා නුඹට නුඹේ උපත ගෙනෙනු ඇත එසැනින්ම නුඹේ විපත. This day brings you your birth and brings you death. එතකොට මෙන්න අපට ලැබෙන ඉඟිය එහෙනම් අද දවස තුල ඊඩිපස්ගේ උපතත් විපතත් සිද්ධ වෙනවායි කියලා. අපි දැන් මෙතන කතා කරන තවත් කතා කරන කාරණා තමයි මේ කතාව කරනකොට එක දවසක සිද්ධ වෙනවා කියන එක. නාට්‍ය සියලු සිදුවීම් සිදුවෙන එක දිනයක්. ඒකටත් අපිට ලැබෙන ඉඟිය තමයි මේ. ඒ කියන්නේ එකම දවසක් තුල පැය 12ක් තුල තමයි මේ සියලු සිදුවීම් නාට්‍ය තුල සිදු වෙන්නේ. නාට්‍ය වෙනත් කතන්දර තියෙනවා. අවුරුදු 15කට ලදරුවාගේ පුංචි කාලේ ඉඳලා කතන්දර තියෙනවා. ඒවා මතක් කිරීම හැටියට ඩයලොග් වලින් කියන්නේ. ඩයලොග් වල සඳහන් කරන ප්‍රධාන කාරණා සිද්ධ වෙන්නේ පැය 12ක් කියන නමුත් එක දවසක. ඒක හරිය ටිකක් සමාන වෙනවා අපිට අර අපේ බුදුන් වහන්සේ සම්බන්ධ මේ සිදුවීම් තුන අපි එක දවසක ඒ කියන්නේ වෙසක් පුර 15ක දින අපි මේ සියල්ල සමරනවා. එම සැමරීම හා සමාන දෙයක් මේ සිද්ධ වෙනවා දෝයි කියන සැකෙත් මට තියෙනවා. එයාත් මේ සඳහන් කිරීමක් තියනවාද කියලා. අපි ඒවා මදකට පස්ස අපි මතුවට කරන මේ සාකච්ඡාවලදී තියාගෙන අපි මේදී අපි ප්‍රධාන කෙටියෙන් මේවා කරගෙන යනවා. හොඳයි. එතකොට අපි දන්නවා එහෙනම් අද දින ඔහුගේ මරණයත් උපත හෙළි වෙනවා. ඒත් එක මරණය සිද්ධ වෙනවායි කියලා. ඔව්.
ඊළඟ දෙවන කාරණය තමයි අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා. මොහු සත්‍ය අවබෝධ කරගන්නෙත් අද දිනමද කියන. ඔව් මෙම නාට්‍ය සිදුවීම් ක්‍රියාත්මක සිදුවෙන්නේ පැය 12ක් දවසක් ඇතුළත නම් එයත් සිදු වෙන්න ඕනේ. එය ඉතා අපි කියන අර තීර්ණාත්මක මොහොතේ සිදුවෙන එකක්. නැත්නම් ක්ලයිමැක්ස් එකේ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒතර අපි ගිය මුල්ම වීඩියෝ එකෙන් අපි කතා කළා මේ ඔහු යම් අදිෂ්ඨානයක් කරනවා. ඊඩිපස් යම් අදිෂ්ඨානයක් කරනවා. ඒ ඊඩිපස් කරන අදිෂ්ඨානය කොහොමද අපේ මේ සිදුවත් බෝසතාණන් අර මේ ඒ බෝධිය මුල ඉඳගෙන කරන ලදී අදිෂ්ඨානය. ඒකට කොහොමද සමාන වෙන්නේ කියලා අපි ගියවර වීඩියෝදී කතා කරා. ඉතින් මම හිතන්නේ මට ඒක අපි නැවත ඒක මතක් කරන්න ඕනයි කියලා. චුටි මතක් කිරීමක් කරොත් අපි දන්නවා මේ සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ මේකේ අපි ගත්තොත් මේකේ අපිට කතා කරන්න වෙන තව දෙයක් තමයි පසුව කරන වීඩියෝ සාකච්ඡා අපිට කතා කරන්න තියෙන දෙයක් තමයි මෙහි plot structure නැත්නම් කතා සන්දර්භය ගැන. ඒකේ ප්‍රධාන කතා සන්දර්භය මොකක්ද? හරි. ඒතර අපිට මේ ප්‍රධාන කතා සන්දර්භය අපිට පේනවා ඒකත් බුදුදහමේ සංකල්පයක් සහ සමානනවා. ඒ තමයි සත්‍ය තමා තුළ හොයන්න කියන කාරණය. අපි දන්නා මේ නාට්‍යයේ ප්‍රධාන මේ කතා සන්දර්භයේ මේ ප්‍රධාන කාරණය තමයි මිනිමරුව හොයනවයි කියන එක. ඒක තමයි මේකේ තියෙන අපි කේන්ද්‍රීය සිද්ධිය. අනිත් සියලු සිද්ධි මේකේ යොදාගන්නේ මෙන්න මේ කේන්ද්‍රීය සිද්ධිය ඩෙවලොප් කරන්න. ඒතකොට මේ කේන්ද්‍රීය සිද්ධිය මිනිමරුව හොයනවයි කියන එක සැබෑ ලෙසම ගත්තොත් ඒක මෙහි තියෙන සංකේතමය ප්‍රශ්නයක්. ඒක හරියට අර ඉන්දියන් කෙටි කතාවක් තියෙනවා මේ ටාකුස් වෙල් කියලා. මේ ටාකුස් වෙල් එකේ ප්‍රධාන ප්‍රශ්නය අපිට පෙන්වන්නේ අපිට පේන්නේ මේ ජලය ගෙනීම පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි ඇත්තටම මේ ජලය ගෙනීම වතුර පොදක් අර රෝගී ජෝකුට දෙන්න මේ හොයන ඒ ජලයේ ප්‍රධාන ප්‍රශ්නය හැටියට පෙන්වුවට හැබැයි ප්‍රශ්නය කුල ප්‍රශ්නයක් තමයි එතන තියෙන්නේ. ඒතර මේ කුල ප්‍රශ්නය සංකේතයක් තුලින් තමයි මතු කරන්නේ. ඒතර මෙතනත් එහෙමයි මේ මිනිමරුව සෙවීම සංකේතමය ප්‍රශ්නයක්. සැබෑ ප්‍රශ්නය සැබෑ ගැටලුව තමයි සත්‍ය කුමක්ද කියලා හොයන එක. මුලින්ම ඊඩිපස් ඕනම සත්‍යවාදියෙකු සත්‍ය ගවේෂකයෙකු කරන පරිදි අත්දැකීම් මද නිසා අඩුපාඩු නිසා බාහිර ලෝකයේ සත්‍ය සොයන එක. විවිධ අය සමග ගැටෙමින් රණ්ඩුවෙමින් තමයි මේ සත්‍ය සොයීම කරන්නේ. ඔවුන්ගෙන් ගුරුහරුකම් ලැබමින් ඊඩිපසත් මේ දේ කරනවා. පුරවැසියන් සමග ගැටෙනවා. ටයිරිසියස්ගෙන් ගුරුහරුකම් ලබනවා. ක්‍රියොන්ගෙන් ගුරුහරුකම් ලබනවා. ඔවුන් දෙදා සමග ගැටෙනවා. ජොකෑස්තන්ගෙන් ගුරුහරුකම් ලබනවා. මෙහෙම පිටස්තරයිගේ ගුරුහරුකම් ලැබමින් තමයි පිටස්තර ලෝකේ සත්‍ය සොයන්න සූදානම් වෙනවා. හැබැයි ඔහු දැනගන්නවා යම් මොහොතක යම් ඉංගියකින් සත්‍ය සොයා ගැනීම බාහිර ලෝකේ කරන්න බෑ. එය තමා තුළම කරන්න ඕනයි කියන එක. ඒතර අපි බුදුන් වහන්සේ අපි බෞද්ධ හැටියට අපි අහලා තියෙන දේ තමයි බුදුන් වහන්සේ කියනවා මේ සත්‍ය මේ බඹයක් පමණ වූ මගේ බඹයක් නැහැ. බඹයක් පමණ වූ ශරීරය තුලම බුදුන් වහන්සේ කියන්න ඇති තැන් තමන්ගේ ශරීර ප්‍රමාණය දිහා සලකලා වෙන්නේ නැති මේ අපේ මේ ශරීර ප්‍රමාණය තුලම මේ සත්‍ය සොයා ගන්න පුළුවන් කියන එක තමයි අපි බෞද්ධ හැටියට විශ්වාස කරන දේ. අපි විශ්වාස කරන දේ. එතකොට මොහොත් පටන් ගන්නවා අර ඉංගිය ලබා ගනිමින් මේ තමා තුලම සත්‍ය සොයා ගන්න. ඒ තමා තුල සත්‍ය කියලා අපි මුලින්ම සංකේතය තමයි මිනිමරුව. ඔහු පටන් ගන්න මිනිමරුව හොයන ඇතුලේ. හැබැයි ඒක ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. මිනිමරුව හොයන වෙනුවට ඒ සැබෑ ප්‍රශ්නය මතුවෙනවා. ඒ තමයි තමා කවුද කියලා හොයන එක. ඒතර ඔහු තමා කවුද කියලා හොයාගෙන යනවා. අන්තිමට ඔහුට තමාව හම්බ වෙනවා. හැබැයි ඔහුට හම්බ වෙන තමා ඔහු හිතපු තමා නෙමෙයි. අපිත් හිතන තමා අපිට හම්බෙන්නේ නැහැ. ඒක තමයි අපි බෞද්ධ හැටියට පිළිගන්නේ. ඒ කියන්නේ තමා කියලා කෙනෙක් අපට නැහැ. තමා කියලා කියන මිත්‍යාවක්. ඒක මිරිඟුවක්. ඒක මායාවක්. මොහුටත් හම්බෙන්නේ අන්න ඒ වගේ මායාවක්, මිරිඟුවක්, මිත්‍යාවක් තමයි. තමා කියලා මේ හොයාගෙන ඒ අනන්‍යතාවය ඔහුට හම්බෙන්නේ ඒ වගේ දෙයක්. එතනත් අපිට පේනවා නම් මේ කතා සන්දර්භය තුල තියෙන්නේ මේ අපි සත්‍ය සෙවීම, සත්‍ය ගවේෂණය කියන මේ බුදුදහමෙන කාරණය. එතකොට දැන් අපි ආපු කාරණේ මෙතන. මේ සත්‍ය සොයන මොහොතේ ඔහු කරන අදිෂ්ඨානය. එතකොට මේ අදිෂ්ඨානය ඔහු ඕනම දෙයක්. ඒ කියන්නේ ඕනම පරිත්‍යාගයක් ඔහු කිරීමට සූදානම්. ඒක භෞතික වේවා, මානව සම්පතක් වේවා, මානව වටිනාකම් වේවා, ඔහු ඕනම සම්පතක් පරිත්‍යාග කිරීම තමන්ගේ ජීවිතේ පවා ඔහු එහෙම කියනවා. තමන්ගේ ජීවිතේ පවා පරිත්‍යාග කිරීමට සූදානම් සත්‍ය වෙනුවෙන්. ඔහු ඒතරම් සත්‍ය ගරුක පුච්චලෙක්.
මෙතරම් සත්‍ය කරපු පුජ්‍යලෙක් මම පුජ්‍යලෙක්ව මගේ ජීවිතේ බුදුන් වහන්සේ ඇරුණුකොට වෙන කෙනෙක් දැකලා නැහැ. ඉන්පසු දකින එකම මේ සත්‍ය කරපු පුජ්‍යලයා ඊඩිපස් ඒ බොහෝ විට බුදුන් වහන්සේගේ චරිතය ආශ්‍රය කරමින් යම් අංශු මාත්‍රයක් ලබා ගනිමින් නිර්මාණය කරන නිසා විය හැකියි. හරි. එතකොට මෙයත් අපිට සිද්ධ වෙනවා එහෙනම් පේන්නේ. ඔව්. මෙයත් අපි බලමු මේ පුර 15කද මේක සිද්ධ වෙන්නේ කියලා. හොඳයි. අපි මේක ඊළඟ ස්ලයිඩ් එකත් අපිට කතා කරන්න පුළුවන් වෙයි. හොඳයි. මෙන්න මේ තමයි අපි එදා කිව්ව අපි කතා කරනවා කියපු ස්ලයිඩ් එක සහ මේ සිද්ධිය. ඒ කියන්නේ මොහුගේ උපතේ රහස හෙළි වෙන කතන්දරය. එය පුර 15ක පුරහඳ දවසක සිදු වෙනවා කියන කතන්දරය. අපි ඉස්සෙල්ලා මේ පද කියවලා වාචික අර්ථය අරගෙන ඊට පස්සේ වෙනත් කතන්දර හොයමු. අපිට පේනවා එහෙනම් සත්‍ය අවබෝධය සිදු වෙනවා මෙතන. සඳ උර්දාව පුරහඳ උදාවක් ගැන මෙතන කතා වෙනවා. නොදකින දේ දැකීමේ වරය නොරවටයි නම්මා හෙට දින පුපු දින පුරහඳ සත්තයි පවසුණු ලෝ සත වෙත උපතේ රහස අප සිරිමතුන්ගේ රැව් දේවි කිතායිර නාමය අප ගීතයේ ගයමි නටමි බුහුමම් පුදමි ලැබදුන් මෙසිරි වෙනුවෙන් අප සිරිමතුන්හට. අපි මෙහි ගමු මුල් තියෙන ලයින් 1 2 3 4 5 6 අරගෙන අපි කතා කරමු. මේ වචන කීපයක් තියෙන එකක් තමයි පුරහඳ. ඔබට සැක මතුවෙන තැන මම මේ මගේ වචන පාවිච්චි යොදාගත්තද කියලා මේ සඳහා මේක මතු කරන්නම. ලෝ සත වෙත මේ සිරිමතුන්ගේ කියලා වචන තුනක් පාවිච්චි කරනවා. ඒ වගේ උපතේ රහස මතුවෙනවා කියලා කියනවා මෙතන. එතකොට මේවා මම විසින් යොදාගත් වචනද මේ ඉංග්‍රීසි පරිවර්තන මේවා තිබුණාද කියන ගැටලුව ඔබට ඇතැම් විට ඇති වේවි. හොඳයි. මේ පුරහඳ කියන වචනේ මම මේ ළඟින්ම ආශ්‍රය කරන වොට්ලින්ගේ පරිවර්තනයවත් නැහැ. එහි තියෙන මූන් කියලා. හැබැයි මේක තියෙන්නේ වෙනත් පරිවර්තන කීපයකද කිටෝගේ පරිවර්තනයේ තියෙනවා. තව මට මතක හැටියට එතන දෙන්නෙක් ඉන්නවා ෆේගල්ස්ගේ පරිවර්තනයේ තියෙන්න ඕනේ මේ මට දැනට මතක හැටියට මම මෙතන මේ නෝට් එක දාගත්තේ නැහැ. ෆේගල්ස්ගේ පරිවර්තනයේ සහ තවත් පරිවර්තනයක් එතන මට නම් මතක නැහැ. තවත් පරිවර්තන තුනක මම මේ පුරහඳ ෆුල් මූන් කියන එක පාවිච්චි කරනවා. මොහොම පාවිච්චි කරන මූන්. එවනම් පුරහඳ කියන එක වැඩි පරිවර්තන ප්‍රමාණයක පාවිච්චි වෙනවා. ඒ පාවිච්චි වෙනවා. පුරහඳ දවසක තමයි එහෙනම් ඔහුගේ උපතේ රහස හෙළි වෙන්නේ. ඔහු සත්‍ය අවබෝධ කරගන්නේ. එහෙනම් ඔහුගේ කායික මරණය සංකේතමය කායික මරණය සිදුවන්නේ. දෙවන කාරණේ මොහු පාවිච්චි කරන ලෝ සත වෙත කියලා. එය වොට්ලින්ගේ පරිවර්තනය නේද? ඔහු ඒක දනවා මේ to all the earth කියලා තමයි ඔහු පාවිච්චි කරන්නේ. ඔහු යොදාගන්නේ. ඒතර අපිට මේ වඩා හොඳින් තවත් දැනගන්න මේ ඉංග්‍රීසි පරිවර්තන අභිභාගයේ ගොස් නිවැරදිව මේක තේරුම් ගන්න අපිට ඒ ග්‍රීක මුල් කෘතියට යන්න. එයත් අපි ඉදිරියේදී කරමු. ඊළඟට ඔහු පාවිච්චි මේක මෙහිදී දෙනවා සිරිමතුන්ගේ. මෙහිදී වොට්ලින් පාවිච්චි කරන්නේ කිං කියන එක නෙමෙයි. ඔහු පාවිච්චි කරන මාස්ටර් කියන එක. මොකද මාස්ටර් කියන එක විවිධ අර්ථ තියෙනවා. ඒ නිසා මට මේක වඩා අපේ සංස්කෘතියට වඩා කිට්ටු මම කියන කතාවට කිට්ටු මේ සිරිමතුන්ගේ කියන වචනේ මම මේ සඳහා යොදාගත්තා. එහෙනම් අපට පේනවා ඔහුගේ උපත මේ තීබ පුරවැසියෝ මෙතන ගායනය කරන්නේ. ඔවුන් නැටුමක් සහ ගායනයක් මෙහි ඉදිරිපත් කරනවා. මෙම ඔවුන් කරන ගායනයේදී ඔවුන් කියනවා එහෙනම් මේ පුරහඳ උදා වෙනකොට අපට දැනගන්න ලැබේවි. එහෙම කතාවක් කියන්නේ මේ අනාවැක කීමක් නෙමෙයි මේ. අපට දැනගන්න ලැබේවි. ඒ කියන්නේ අපි කියලා කියන්නේ මේ ලෝ සත වෙත දැනගන්න ලැබේවි මේ අපේ සිරිමතුන්ගේ උපතේ රහස. එහෙනම් මේ රහස හෙළි වෙනවා යනු ඔහු සත්‍ය අවබෝධ කරගන්නවා. තමන්ගේ අනන්‍යතාවය අවබෝධ කරගන්නවා කියන එකයි. එහෙනම් ඒකත් සමගම තමයි මේ ප්‍රතිඵලයක් හැටියට තමයි එහෙනම් ඔහු අර සංකේතමය දිවිනසා ගැනීම ඇසන්ද කර ගැනීම කරගනු ලබන්නේ. මේ තවත් කතාවක් එනවා. මෙහු අපි කියන උපදිනවා කියලා කියන්නේ. නමුත් උපදින්නේ තීවපුරයේ ගිහින් දාන්නේ ඔහු මිය යන්න ඔහු ගිහින් දමන්නේ මේ කිතායිරන් වන රජ දහනට. එහෙනම් රජ දහනක තමයි ඔහු උපදිනා කියන්නේ. මෙහිත් යම් ඉඟියක් තියනවාද මේ බුදුන් වහන්සේගේ උපත සිදු ස්ථානයට කියන එකත් අපට යම් ඉඟියක් තියෙන. මම හිතන මේක කල් වෙලා වැඩි. අපි තව ගොඩක් දේවල් බලන්න අපිට අවශ්‍ය වෙනවා. ඒවා බලලා අපි පසුව මේ නැවතවිලා ඒ කාරණාත් කතා කරමු. පසුව ගොඩක් මේක තව අපි කතා කරලා හදාරලා අපි ඔය වගේ තීන්දුව වලට එමු පස්සේ. හොඳයි. එහෙනම්
මීට මොහොතකට පස්සේ අපිට පේනවා අර ලයස් රජුගේ ගොපලු බලන්න එනවා. එතකොට මෙතන ඉන්නවා මේ කොරින්තියන් පණිවිඩකරුවා ඉන්නවා. ඔහු තමයි අර කිතායිරන් වල ලයස්ගේ ගොපල්ලා, ලයස් රජුගේ ගොපල්ලා දරුවා දුන්නම ගිහිල්ලා පොලිබස් රජුට දෙන්නේ කොරින්තයේ. එතකොට මෙන්න මේ යාළුවෝ දෙන්න තමයි අවුරුදු ගානකට පස්සේ දැන් හමු වෙන්නේ. අවුරුදු 15කට පස්සේ මං හිතන්නේ. දැන් දෙන්න හමු වෙන්නේ. එතකොට මේ දෙන්නම දන්නවා ඒගොල්ලන්ගේ ඉතිහාසය මතක් කරගත්තොත් මේ තමා ඉස්සරහා ඉන්නේ ඒ තමන් දුන්න දරුවා තමයි කියලා ලයස් රජුගේ ගොපල්ලා දැනගන්නවා. එතකොට මේ දෙබසෙන් ඔන්න හෙලි කරුණු ලබනවා මේ හැබෑ කතන්දරයේ ඊඩිපස්ගේ උපතේ රහස. ඒ උපතේ රහස හෙළිවීමත් සමගම අපි දන්නවා මේ කතාව කියවලා තියෙන අපි දන්නවා මේ ඊඩිපස් තමන්ගේ දැස් අන්ධ කරගන්නවයි කියලා. මෙන්න දැස් අන්ධ කරගෙන එළියට ඊඩිපස් එනවා. ඒ එළියට එනකොට තීව පුරවැසියන් තීව වැඩිහිටියන් ඔහුට කියනවා, ඔහුට යෝජනා කරනවා ඔබ මීට වැඩි හොඳයි මැරුණා නම් කියලා. අන්න ඒ මොහොතේ තමයි ඊඩිපස් මෙන්න මේ කතාව කියන්නේ. ඔහු කියනවා මට වෙන කතා කියන්න එපා. මේ තමයි මට තෝරගන්න හොඳම දේ. මේ තමයි හොඳම දේ. මරණය නෙමෙයි. මේ තමයි හොඳම මරණය. දැන් ඒකයි මම කියන්නේ මේක සංකේතවත් මරණයක් කියලා. ඔහු කියනවා දැන් මට පෙනීමක් නැහැ. අගේද කෙතරම් ඇසීමත් දොරගුරු ලෑමට හැකිනම් ඊටාම අගේයි මට පුළුවන් නම් මම ඒකත් කරනවා. මගේ මේ ශ්‍රවණේන්ද්‍රියත් අගුළු දානවා. ඒකත් මම නැති කරගන්නවා. මේ අලජ්ජී සිරුරම අඳුරු අගාධයක ගිල්ලමි. පෙනීමක්, ඇසීමක්, හැඟීමක් නොමදැනසේ ඔහු කියන පරිදි ඔහු මේ පංචේන්ද්‍රයන්ම අහිමි කර ගැනීමට සූදානම්. ඒ අහිමි කර ගැනීම ඒ කියන්නේ මරණයක්. මේක සංකේතමය මරණයක්. අපිට වඩා වැදගත් වෙන්නේ මේට වඩා ඊට පස්සේ ඔහු කියන කතන්දරේ ඒ බුදුදහමේ ගැඹුරු සංකල්පමය කාරණයක් හා ගැට ගැහෙනවා. ඒ තමයි ඔහු කියන දුක් කම්කටොළු ළඟා විය නොහැකි තැනක සිත රැඳවීම නිවීමයි කියලා. එතකොට අපි දන්න පරිදි අපි අහලා දැක අපි දන්න පරිදි අපි සාමාන්‍ය බෞද්ධයෝ උගත් බෞද්ධයෝ නෙමෙයි. බුදුදහම නෙමෙයි. බුදුදහම උගත් පිරිසක් නෙමෙයි. උගත් අයෙක් නෙමෙයි මම. එතකොට අපි සාමාන්‍ය බෞද්ධයෝ අසා කියවා යම් පමණක කියවා අසා යම් විදිහකට තේරුම් ගන්න උත්සාහ කරමින් ඉන්න පිරිසක් අපි. එතකොට අපි දන්නවා මේ අපේ සිත යම් භාවනා ක්‍රම මගින් වෙනත් ක්‍රම මගින් සිත දියුණු කිරීමෙන් අපට පුළුවන් මේ යැයි මේ සිත නිවා ගන්න නැත්නම් අපි කියන මේ නිවන සොයා ගන්න. මේ ඔහුත් කියන්නේ එම කාණ්ඩ සමාන දෙයක් නෙවෙයිද කියන තමයි මට තියෙන ප්‍රශ්නය. ඔහුත් කියන දුක් කම්කටොළු ළඟා විය නොහැකි තැනක සිත රැඳවීම නිවීමයි. මින් අදහස් කරන්නේ නැද්ද අපි අර කියන සිත දියුණු කර ගැනීම? එහෙම දියුණු කර ගැනීමෙන් සිත පිරිසුදු කර ගැනීමෙන් නේද අර මේ දුක් කම්කටොළු ගේන මේ මූලික සිතිවිලි අපි කියන ලෝභ, ද්වේෂ, මෝහ කියලා. මේ තුන් බිය කියලාත් අපි යොදා ගන්න මේකට. මේ බිය තුන මේවා ළඟා මේවා නැති වූ දාට මේවා නැති වුණ විට නේද දුක් කම්කටොළු සිතට ළඟා වෙන්නේ නැත්තේ. එහෙනම් එයම නේද ඔහු කියන සිතේ සැබෑ නිවීම අපි කියන නිවන එය විය නොහැකේද. එහෙනම් මෙතනත් අපිට පේනවා සංකල්පමය වශයෙන් ඊට ගැඹුරින් ඊඩිපස් නාට්‍ය සහ බුදුදහම ගැට ගැහෙනවයි කියලා. හොඳයි අපි මෙව්වත් පසුවට කතා කරමු මේ කාරණා. මේ තියෙන ගොඩක් දේවල් අපිට කතා කරන්න. මේදී අපිට අභියෝග කරන්නත් තියෙනවා. අපිට අභියෝග කරන්න තියෙන එක විශේෂ පුජ්‍යලෙක් තමයි ඇරිස්ටෝටල්. මේ ඇරිස්ටෝටල් යොදන වචන මෙහි. ඒ කියන්නේ ඔහු යොදා ගන්න pity and fear කියලා. මේ දුක ජනක නාට්‍ය කියන වචනේ අපි යොදා ගන්නවා. අපි අදටත් පාවිච්චි කරනවා. ඒක දුක ජනක නාට්‍ය, දුක ජනක. එතකොට මේ pity and fear ඒක දුක ජනක නාට්‍ය මතු කරන අප තුළ ඇති කරන භාවයන් පිනොද ඔහු කතා කරනවා. මෙන්න මේ වචන කතරම් මේ නාට්‍ය හා ගැට ගැහෙයිද? නාට්‍යයට දෙන නිර්වචනද? මේ නාට්‍ය සංකල්පයන් නිවැරදි විග්‍රහ කිරීමක්ද කියන මේ ඇරිස්ටෝටල් යොදා ගන්න ඔහුගේ නිර්වචනයන් වලට ඇතැම් විට අපිට අභියෝග කරන්න සිද්ධ වෙනවා. එහෙම අභියෝග නොකර අපි මේ හොයන සත්‍ය අපිට හොයාගන්න බැරි වේවි. මොකද අපිට අභියෝග කරන්නම සිද්ධ වෙනවා. මොකද ඔහු ජීවත් වුණෙත් මේ පොත මේ නාට්‍ය ලියලා අවුරුදු ගණනාවකට
පසුවයි. එහෙමනම් අපි සතවර්ෂයට කිට්ටු වෙන්න. එහෙමනම් ඔහු නිවැරදිව අපි සතවර්ෂ භාගයක් දාමු. ඔහු නිවැරදිව මේ කෘතියේ තියෙන දේ තේරුම් ගත්තද? ඔහු දහම මං හිතා ඔහු ඉගෙන ගන්නේ ප්ලේටෝගෙන්. සොෆොක්ලීස් මේකේ පෙනෙන හැටියට ඔහු දහම ඉගෙන ගන්නේ ඍජුව ඉගෙන ගන්න කෙනෙක්. විය හැකි අපි මේක විය හැකි කිමු දැනට. විය හැකි. එහෙමනම් මේ ඔහු කියන කතන්දරේ ඇරිස්ටෝටල් තේරුම් ගත හැකි මට්ටමක ඇරිස්ටෝටල් හිටියද? ඔහු බුද්ධිමතෙක්. එහෙත් ඔහුට අත්දැකීම තිබුණාද? ඔහු කියන කතන්දරේ මේ කාරණේ ඔහුට දැවුණාද? ඇතැම් විට ඔහු දේශපාලකයෙක්. ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුතුමා දේශපාලනය සම්බන්ධ මේ ගුරුහරුකම් දෙන පුච්චලයා. අනිත් එක ඔවුන්ට ඕනේ නිවීමක් හොයාගන්න මේ ඇවිලීමක් පවත්වාගෙන යෑමක්. ඔහු ඇලෙක්සැන්ඩර් උගන්වන්නේ දික්විජය ගැන. ඒ කියන්නේ පවත්වාගෙන යෑමක්. එහෙනම් පවත්වාගෙන යෑමක් ප්‍රොමෝට් කරන පුජ්‍යලයක් තුලින් මේ නිවීමක් ගැන කතන්දරයක් මතු වෙයිද කියන ගැටලුව අපිට තියෙනවා. එහෙනම් අපිට මේවා අභියෝගයට ලක් කරන්න සිද්ධ වෙනවා. අභියෝගයට ලක් නොකර අපට මේ දැවැන්තයන් පවා අභියෝගයට ලක් නොකර අපිට අලුත් දේවල් සොයාගන්න බෑ. අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. හොඳයි. අපි ඊළඟ කාරණේට යමු. මම හිතන්නේ මේක අපිට අවසාන කාරණේට මුල් කාරණේ. මෙයත් අපට දකින්න ලැබෙනවා. ඒ තමයි අපි සුද්ධෝදන රජුගේ අඳෝනාව. අපි දන්න සුද්ධෝදන රජු බුදුන් වහන්සේ ළඟට යනවා. අපි රාහුල කුමාරයා බුදුන් වහන්සේ පැවිදි කරාට පස්සේ ඔහු යනවා බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන්ගේ මේ අඳෝනාව කියවනවා. ඒ තමයි දෙමව්පියන් තුළ දරුවන් තුළ ඇති වෙන ප්‍රේමය කෙතරම් ගැඹුරුද කියන එක. දැන් ඔහු තමන්ගේ දරුවව රැකගත්තා. තමා සමග තියාගන්න උත්සාහ කළා. නමුත් දරුවා ඔහුගෙන් ඉවත්ව ගියා. ඔහුට සිටි වෙනත් දරුවෝ හිටියා. නන්ද වගේ ඔහුනුත් ගියා ඔහුගෙන්. ඥාති දූවරු පුතු හිටිය ඔවුනුත් ගියා. ඔහුට අන්තිමට ඉතුරුනා තමාගේ පුතා මුණුබුරා මේ පුංචි ළමයා. ඔහුට අහිමි වෙලා. ඔහු තමා ආදරය කරපු අය ඔහුට අහිමි වෙලා. එතකොට ඔහු යනවා මේ අඳුනාව කරනවා. ඒ අඳුනාවට බුදුන් වහන්සේත් යම් පිළිතුරක් දෙනවා. එය පිළිගනිමින්. මෙන්න මේ ඔහු කරන අඳුනාව බුදුන් වහන්සේ පිළිගනිමින් කරන මේ පිළිගැනීම අපිට අහන්න ලැබෙනවා. මේ ඊඩිපස් රජාටියේ ඊඩිපස් රජ සහ තීබපුර වැඩිහිටියන් අතර සිදු වෙනවා. අර අසන්ද කරගෙන අපි දැන් කතා කරපු ඩයලොග් එකට පොඩක් පස්සේ අපිට මේක අහන්න හම් වෙනවා. අපි මේ ටිකක් රසවත් ඒ නිසා මම මුලින් ඉඳලා කියවන්නම්. නමුත් මම යෙදෙන්නේ නැහැ ඒවට. අපිට අග්ගාලා අන්තිමේ හයිලයිට් කරපු කතන්දරේ කතා කරමු. මේ ඔහු කරන්නේ අසන්ද කරගෙන එළියට එන මොහොතේ තමයි ඔහු කියන්නේ මේ "ඕ ඉවසිය නොහැකි මේ වේදනාව. කොතැනක සිටින්නේද මා? මගේමද සවන් වැකෙන මේ හඬ. කුමන කරුමේක ඵලයක්ද මේ විඳවන්නේ මා." එතකොට තීපපුර වැඩි හිටියෝ ඒ පිළිගනිමින් කියනවා "අමිහිරි ඇසිය නොහැකි කන වැකෙන මේ වේදනාවේ හඬ. net හෙළනු නොහැකි මේ දසුන තෙස. එවිට ඊඩිපස් අහෝ අඳුර. ඉවසිය නොහෙන පලායා නොහැකි දවසක් නොමැති දිගු රාත්‍රී. අඳුරු වලාවක් මෙය අසමත් රැගෙන යන්නට කිසිදු සුළඟක්. මස් හද දවාලන වේදනාව. ඕ නැවත නැවතත් හද දවන මේ වේදනාව. පළමුව දවයය මස් ඇට මිදුළු. දෙවනුව දවයය අඳුරු මතකයන් හදේ. තීපපුරයනේ පිළිගනිමින් කියනවා ඒ එසේමයි ඒ බඳු වේදනා පළමුව දවයි මස් ඇට මිදුළු. දෙවනුව ඒ දවයි හදේ මතකයන්. එතකොට මෙහිදී ඔහු මේ වේදනාවක් ගැන කතා කරන අපිට පේනවා මේ වේදනාව මේ භෞතික වේදනාවක් පමණක්ම නෙවෙයි. ඔහු මේ ඇස් අන්ධ කරගෙන අපි දන්නවා ඇස් අන්ධ කරගත්තේ වේදනාව. ඒක අපිට පෞද්ගලිකව අපිට තේරෙන්නේ නැහැ. දැන් මට අපිට ටිකක් තේරෙනවා මේ වයසට යනවත් එක්කම මේ ඇස් කන්නඩි නැතුව කිසිම දෙයක් කරන්න බැරි නිසා අපිට පේනවා මේක කෙතරම් වේදනාවක් විය හැකිද කියලා. දැනට අපිට ඒක වේදනාවක්. යම් වේදනාවක් අපිට දැනෙනවා. නමුත් ඇස් සම්පූර්ණ නැති වූ පුජ්‍යලයකට කෙතරම් වේදනාවක් විඳිනවාද කියන එක. ඒක මේ හිතා මතා මේ ඇස් අන්ධ කරගන්නකොට පුජ්‍යලක මේ මොහොතේ ඔහු ලබන වේදනාව. ඒක අපිට නිකන් අපිට ඒක දැක ගන්න දැන ගන්න බෑ. විඳ ගන්න බෑ. අපිට
පොඩක් හිතන්න පුළුවන් මෙහෙම පුදුම වේදනාවක් විඳිනවා ඇති කියලා. මින් කතා කරන ඒ වේදනාව පමණක් නෙවෙයි. මින් කතා කරන ඊට එහා ගිය වේදනාවක් ගැන. අර එතකොට තමයි මෙන්න මේක තේරුම් ගන්න විතර තමයි අපිට මේ අර සුද්ධෝදන රජතුමාගේ අඳෝනාවත් මේක ගැට ගැහෙන්නේ. ඒතර මෙහිදී කියන වේදනාව තමයි දැන් සුද්ධෝදන රජතුමාගේ කාරණේදී එතුමට තමන් ආදරය කරන අයගෙන් වියෝ වෙන්න වෙන් සිද්ධ වෙනවා. එහෙනම් අපි දන්නවා ඒ තමන් පෙම් කරන තමන් ආදරය කරන අයගේ වියෝ වීම මහ දුකක්. ඒ වගේම තමයි තමන් අකමැති අය සමග ඇසුරත් දුකක්. දැන් මම මේ අදහස් කරන්නේ ඔය අපි ওই පුංචි තරහමර නිසා ඒක ඒ ඇසුර දුකක් කියලා. මම මේ අදහස් කරන්නේ ඊට එහා පැත්තේ ගැඹුරු කතන්දරයක්. ඒ වගේ මම කියන්නේ බුදුදහමෙත් අපිට මේ කියන්නේ මේම ගැඹුරු කතාවක් මිසක් ඔය පුංචි කාරණා නෙමෙයි. ඒක සාමාන්‍ය කාරණා. එතකොට දැන් මෙතන අපි දැන් සොෆොක්ලස් ඊඩිපස් ගත්තම ඊඩිපස් තමන් බලාපොරොත්තු නොවුන අයත් එක්ක ඔහුට ජීවත් වෙන්න සිද්ධ වුණා. ඔහු හීනෙන්වත් නොහිතපු. ඔහු ඒ ඇසුරෙන් පලා යන්න උත්සාහ කරා. ඒ මුළු ජීවිත කාලෙම අවුරුදු 16 සිට ඔහු තමන්ට දැනුම් තේරුම් අවදියේ සිටම ඔහු පුළුවන් තරම් උත්සාහ කළා එයින් ගැලවී යන්න. නමුත් දෛවයේ යම් කිසි සරදමක් නිසා නොහිතන දේවල් අපට සිද්ධ වෙනවා. ඔහුටත් ඒ බඳු විදිහට නොහිතන දේවල් සිද්ධ වෙනවා. ඔහු බලාපොරොත්තු නොවුන පුජ්‍යල සමග ඔහුට ඇසුරු කිරීම සිද්ධ වෙනවා. ඒක මහා දුකක්. අනික් කාරණා තමයි ඔහු ඊට ආදරය කරපු අයගෙන් ඔහුට වෙන් වෙන්න සිද්ධ වෙනවා. දැන් මේ මොහොත වන විට ඒක තමයි ඔහුගේ දැස් ඔහුට අන්ධ වෙලා තියෙනවා. දැන් මේ නාට්‍ය පටන් ගන්නකොට අපි දන්නවා ඔහු තමයි දීප්තිමත්ම දැස් තිබු පුජ්‍යලයා. ඒ නාට්‍ය කියන පරිදි ඔහුට කියන්නේ beacon, the brightest star. ඔහු තමයි මේ දීපපුර පුරවැසියන්ට ඒ මග පෙන්නපු තාරකාව. දැන් අපිට මේ පේනවා ඒ තාරකාවට තමන්ගේ පාරවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා කියලා. අනුන්ට පාර පෙන්නුවට අපටත් එහෙමයි. අනුන්ට පාරවල් කියන මේ සාකච්ඡා කරනවා. නමුත් අපි කොහෙද යන්නේ? අපි මොනවද කරන්නේ? කියන එක අපිවත් දන්නේ නැහැ. මේ අපේ බුද්ධියේ මහිමේ තමයි මේ සාමාන්‍ය මිනිස්සු වන අපේ. ඒතෝ ඊට පස්සෙත් එහෙම තමයි. ඒ තමයි ඊට බුද්ධිමත් මිනිස්සයා මේ සමාජයෙන්. ඒ සමාජෙ සමාජෙ පිණිස පිළිගත්ත. දැන් අපිට පේන ඒ බුද්ධිමත් මිනිස්සයා කරන්න පුළුවන් අමනම මරි මෝඩම් වැඩ කරලා පුජ්‍යලේ බඩපත් වෙලා තියෙනවා. එහෙනම් දීප්තිමත් මැස් තිබු පුජ්‍යලා මෙන්න දැන් අන්ධ මිනිස්සෙක් වෙලා තියෙනවා. ඒ අන්ධ භාවය භෞතිකව නෙමේ මානසිකව ඒ වගේම ඒ intellectually බුද්ධිමය වශයෙන් අන්ධ මිනිස්සෙක් කියලා මෙතන එළි වෙලා තියෙනවා. එහෙමනම් ඔහු ඒ තමන්ගේ ඇස් නැති වුණා. තමන් ආදරය කරපු දරුවන් ඔහුට අහිමි වෙනවා. ඔහු අවුරුදු 15ක් තිස්සේ රැකගත්ත ඔහුට ආදරය කරපු පුරවැසියන්ගෙන් ඔහුට දැන් අයින් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඔහු තමන් ආදරය කර තමන් උපන් මේ භූමියෙන් ඔහුට සමුගන්න සිදු වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ වේදනාව අර භෞතික අහිමි වේදනාවක් පමණක් නෙමෙයි මේ හදේ වේදනාව දරුවන් මේ භූමිය පුරවැසියන් වෙනින් ඇති වෙන. දැන් මේ පුරවැසියත් මේ රජතුමා වෙනම රජතුමෙක්. ඔය අපි දකින අපේ ලංකාවේ ඉන රජතුමාලා වගේ නෙමෙයි. අපි දකින්නේ පල්හොරු මංකොල්ලකාරයෝ. මේ රැවටිලිකාරයෝ. දෙක බුදුදහම උන් යොදා ගන්නවා. අපි දන්නා මේ හොඳයි මම ඒක අපිට වෙන තව විකේ කතා කරාගේ. ඒතකොට අපිට පේනවා මොහු මෙන්න මේයි කතා කරන්නේ. මේ දුක ගැනයි කතා කරන්නේ. මේ අහිමීන් ගැන කතා කරන්නේ. මේ අකමැති ඇසුර ගැනයි කතා කරන්නේ. එහෙනම් මෙන්න මේ සම්බන්ධ කරනකොට තමයි අපිට අර සුද්ධෝදන රජතුමාගේ අර දෙඩවිල්ලත් එක්ක අඳෝනාවත් එක්ක සම්බන්ධ කරනකොට අපිට එහි තේරුම අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ දෙක අතර තියෙන සම්බන්ධය. අපි මම හිතන අපි තව එක ස්ලයිඩ් එකයි තියෙන අපි කතා කරලා මේක අවසන් කරහැගේ. මේත් ඉතා වැදගත් ස්ලයිඩ් අපිට තියෙන කතන්දරයක් සිද්ධියක්. ඒ තමයි අපි දන්නා බුදුන් වහන්සේ මුල්ම ඒ භික්ෂුන් වහන්සේලාට යම් පරමාර්ථ පාඨයක් ලබා දෙනවා. ඒ පරමාර්ථ පාඨය තමයි මහණෙනි යන්න ගමින් ගමට යන්න ගොස් ජනයාට ජනයන් පමණක් නෙමෙයි දෙවි මිනිසුන්ට මේ දහම් කාරණේ මේ දහම් පණිවිඩය දෙන්න. ඔවුන්ව මේ දුකින් මුදවා ගන්න ඔවුන්ට මඟ පෙන්වන්න. ඉතින් බුදුන් වහන්සේ මේක කියලා බුදුන් වහන්සේ නිකන් හිටියේ නෑ. අපි දන්නවා බුදුන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ බුද්ධත්වයෙන් පසු සෑම පැයක්ම සෑම දවසක්ම සෑම පැයක්ම සෑම විනාඩියක්ම සෑම තප්පරයක්ම සෑම මොහොතක්ම මොහොතකින් මේ අංශු මාත්‍රයක්
ගත කළේ මේ පරමාර්ථ පාඨය ඉෂ්ට කරන්න. ගමින් ගමට අපි දැන් අපිට මේතර ප්‍රශ්නයක් තියෙන බුදුන් වහන්සේ අපි මේ මැජික් කාර්යයක් විද්‍යාකාරයක් කරලා තියෙනවා අපි සාමාන්‍යයෙන්. එම නිසා අපට බුදුන් වහන්සේ කෙරෙහි මිනිස්සු තුළ ඇතිවෙන ගෞරවය ඇතිවීම වීමේ ප්‍රශ්නයක් තියෙනවද කියලා මට නම් ගැටලුවක් තියෙනවා. දැන් මට නම් මේ සම්බන්ධ කාරණේදී මේ මුලින්ම මට කියවන්න ලැබුණා මේ ජයසේන ජයකොඩිගේ බුදුන් වහන්සේ සම්බන්ධ ලියන නවකතාව. ඒකේ ඔහු මේ මැජික් ඔක්කොම අයින් කරනවා. ඒ මට පොඩි දවසම ඒක හම්බුනේ. එම නිසා මට එදා ඉඳලා මම බුදුන් වහන්සේ දකින්න සාමාන්‍ය මිනිස්සෙක් අපි වගේ සාමාන්‍ය මිනිස්සු අතර ඉන්න උත්තරීතර මිනිස්සෙක් හැටියට. එතකොට බුදුන් වහන්සේත් අපි දන්නවා ගමින් ගමට තමන්ගේ කකුල් වල කරගැට එනකන් ඒ කරගැට කැඩලා ලේ ගලනකන් අවුරුදු 80ක් වෙනකන් ඒ 80ක මේ මහලු බුදුන් වහන්සේ ඒ පුජ්‍යලයා ඒ උත්තරීතර පුජ්‍යලයා ඇවිද්දා මිනිස්සු වෙනුවෙන් මේ මිනිස්සු මේ දුකින් මුදව ගන්න ඒ අන්තිමට ඒ පිරිනුවම් පාන මොහොත දක්වා සෑම හුස්මක් ගන්නකොටම මේ මිනිස්සු ගැන තමයි හිතුවේ මේ මිනිස්සු වෙනින් තමයි වැඩ කළේ. එතකොට ජීවිත කාලෙම අපිට වෙන බුදුන් වහන්සේ කැප කරන්නේ මේ සඳහා. බුදුන් වහන්සේ මේ කතාව කියන පරමාර්ථ පාඨය කියනවා. අපිට වෙන බුදුන් වහන්සේ පරමාර්ථ පාඨේ ප්‍රායෝගිකව කරලා පෙන්නනවා. අපි ඒ නිසා බුදුන් වහන්සේට කියනවා යතහවාදී තතහකාරී කියලා. කියන දේ කරනවා, කරන දේ කියනවායි කියලා. මෙන්න මෙය අපි සමාන කරන්නේ නැහැ බුදුන් වහන්සේට ඊටපස්ස. නමුත් අපිට පේනවා සොෆොක්ලිස් කියන නාට්‍යකරුවා බුදුන් වහන්සේගෙන් අංශු මාත්‍රයක් අරගෙන මේ චරිතය ගොඩනගනවායි කියලා. ඒ නිසා අපිට සොෆොක්ලිස් ඊඩිපස් ගැන කියන්න තියෙන ඒකමයි. ඊඩිපස් අවුරුදු 45ක ඒකත් ලස්සන කතාවක්. මේ ඊඩිපස්ත් අවුරුදු 45ක් පමණ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු අවුරුදු 45ක්. මොහුගේ ජීවිත කාලය අවුරුදු 45ක් පමණ තමයි මේක මිත්‍යා කතාවේ තියෙන කතාවක් නෙමෙයි. මේක මේ සොෆොක්ලිස් කරන වැඩක්. එතකොට මේ 45 පුරාම ඔහු කරන්නේ අනිත් මිනිස්සු වෙනුවෙන් තම ජීවිතය කැප කරන එක. අවුරුදු 16 දී අර නගරය අතහැරලා එන්නේ රජකම දාලා ඒ දෙමව්පිය උණුහුම දාලා ඒ තමන්ගේ සැප සම්පත් තමන්ගේ ආරක්ෂාව සියල්ල කැප කරලා ඌ එන්නේ අනිත් මිනිස්සු වෙනුවෙන්. එතෙන් සිට මූ සෑම දෙයක්ම කරන්නේ අනිත් මිනිස්සු වෙනුවෙන්. මූ තමන්ගේ දැස් දන් ඒක දන් දීමක්. දැස් අන්ධ කර ගැනීමක් නෙවෙයි. දැස් දන් දෙන්නේ මේ පුරවැසියන් වෙනුවෙන්. මේ පුරවැසියන්ගේ දුකින් ඒක තුම්බියක්. ඒකත් හරි සංකේතමය කාරණයක්. මේ තුම්බියෙන් මිනිස්සු මුදවා ගන්න තමයි ඔහු සෑම මොහොතක්ම ගත කරන්නේ. ඒ බඳු ඊට විශිෂ්ට මිනිසෙක් තමයි ඊඩිපස්. එතකොට මේ ඊඩිපස් එහෙමනම් අපිට පේනවා මේ ඊඩිපස් චරිතය තුලින් එහෙමනම් චරිතය ගොඩනැගීමේදී පවා සොෆොක්ලිස් බුදුන් වහන්සේගේ චරිතය හා ඊට ළඟින් මේ චරිතය ගොඩනගනවා කියලා. මෙන්න මේ කාරණේත් අපි කතා කළේ කොහොමද මේ ඊඩිපස් නාට්‍ය තුල බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ කාරණා හා සම්බන්ධ වෙන්නේ කොහොමද ගැට ගැහෙන්නේ කියලා. ඒ වගේම බුදුදහමේ සංකල්පමය කාරණා හා කොහොමද ගැට ගැහෙන්නේ කියලා. නමුත් අපි මේ වීඩියෝ දෙකෙන්ම කතා කළේ මේ සංකල්පමය කාරණා වලට වඩා මේ බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ කාරණා. අපි මේ කාරණා කීපයක්ම අද කතා කළා. මේක මොකද එක විදිහට කතා කරන්න අපිට. එතකොට අපිට කාරණා කීපයක් අපි දන්න අපිට කියවන්න පුළුවන් මේ කතාව. කියවලා අපිට මේ රස විඳින්න පුළුවන්, අපිට හොයන්න පුළුවන්. මේක අපේ ඉතිහාසය තමයි කොහොමද ගැට ගැහෙන්නේ? අපේ ඉතිහාසය තුල මොන වගේ කතාවලද මේක තියෙන්නේ? ඒක කොහොමද අපේ ඉතිහාස හොයාගෙන අපට උදව් කරන්නේ? අපේ හැබැයි ඉතිහාසය කුමක්ද? ඔය අපි දැනට කියවන ඉතිහාසයද? එමත් නැත්නම් ඔය සුද්ධිදාතිකින් අපි විසින් අපට ලියා දෙන ලද අපේ අය වනපොත් කරන ලද නැවත මේ රිපීට් කරපු ඒ ඉතිහාසයද නැත්නම් අපේ ඉතිහාසයේ වෙනත් ඉතිහාසයක්ද කියන කාරණේ අපිට සොයාගත හැකි වේවි. මේ බුදුන් වහන්සේ සහ ඊඩිපස් රජ නාට්‍ය අතර තියෙන මේ සම්බන්ධය තවදුරටත් ගැඹුරින් අපි සාකච්ඡාව කරගෙන යන විට සහ අපි හුදේකලාව තනිව මේක හොයන විට මම හිතන්නේ අපි ඒක කරන්න ඕන අපි අතින් කරන එක දෙයක්. මේක අපි පුරවැසියන් හැටියට අපි මේක යුතකමක්. මට එක කාරණයක් කියන්න ඕනේ. මේ බුදුන් වහන්සේ නිතරම අපි කියන මේ ඉන්දියාවට තමයි තල්ලු කරන්නේ බුදුන් වහන්සේ මේ මෙහෙම කාරණයක් තියෙනවා. ඒක අපි තව ගැඹුරින් කතා කරන්න ඕනේ, ගැඹුරින් හොයන්න ඕන කාරණා. නමුත් මම ඉංගියක් ඔබට දෙන්නම්. මේ සොෆොක්ලිස් මෙම නාට්‍ය ලියන කාලෙම තමයි ග්‍රීසිය 5 වන සතවර්ෂයේ ග්‍රීසියේ හෙරොඩටස් මේ අපි දන්න හිස්ට්‍රීස් කියන පොත ලියන්නේ. ඒ කියන්නේ ලෝක ඉතිහාසය ගැන ඔහු පොතක් ලියනවා. ඉතිහාස කියලා. මේ ඉතිහාස පොතේ ඔහු කියන පරිදි
මේ ලංකාව ගැන අපිට තව හොයන්න ඕනේ මොන විදිහේ මොන වචනයක්ද ඔහු පාවිච්චි කරලා තියෙන මොන වගේ සංකේතයන්ද පාවිච්චි කරලා තියෙන හෙළබීම ගැන සඳහන් කරන්න. ඔහු ඉන්දියාව ගැන සඳහන් කරනවා. ඔහු කියන ඉන්දියාව උන්ගේ විසිවන යටත් විජිතය කියලා. හැබැයි ඉන්දියාවේ බුදුදහමක් ගැන ඒ ක්‍රිස්තු පූර්ව 5 වන සතවර්ෂයේ මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඇලෙක්සැන්ඩර් ක්‍රිස්තු පූර්ව 3 වන සතවර්ෂයේ ඉන්නේ. 4 අපි 3 විතර 4 කෙලවරේ 3 ආරම්භයේදී ඔහු වෙනවා. ඊටත් සතවර්ෂයකට පමණ පසු තමයි අපි ওই කියන අපි ඡණ්ඩාශෝක කියලා අපි වචනේ පාවිච්චි කරන මම වඩා කැමති ඒ වචනේ පාවිච්චි කරන ඡණ්ඩාශෝක කියලා අපි හිතන ඉන්දියන් රජතුමා ඉන්නේ. එතකොට ඊට සතවර්ෂ දෙකකට කලින් තමයි මේම පොත ලියවෙන්නේ ඉතිහාස පොත ලියවෙන්නේ. නමුත් ඉතිහාස පොතේ කියනවා ඉන්දියාව උන්ගේ ඔහු පිළිගන්නවා ඒක විසිවන යටත් විජිතය කියලා. නමුත් බුදුදහමක් ගැන ඔහු කතා කරන්නේ නැහැ. ඔහු කතා කරනවා එක පුංචි ඡේදයක කතා කරනවා මේ මාංශ අනුභව නොකරන කණ්ඩායමක් ගැන. එච්චරයි එපමණයි. ඉන් එහාට මේ විශේෂ දහමක් ගැන ඔහු කතා කරන්නේ. හැබැයි මෙතන විශේෂ කාරණේ තමයි එතන තියෙන ප්‍රශ්නේ තමයි ඔහුත් එක්ක සිටිය මේ සොෆක්ලිස් ඔහුගේ දන්නාදුන සොෆක්ලිස් බුදුදහම ගැන ගැඹුරින් මෙහි කතා කරද්දී බුදුදහම මේ ජීව ගුණය හැටියට මේ නාට්‍ය තුල යොදා ගනිද්දී එම කාලෙම ජීවත් වෙච්ච මෙයාගේ නවකතාව මෙයාගේ මේ ඉතිහාස ග්‍රන්ථය තුල මේ ඉන්දියාවේ බුදුදහමක් ගැන තිබුණේ නැත්තේ කියලා. මේ සොෆක්ලිස්ක පොතේ අපිට කොහෙවත් ඉන්දියාවේ බුදුදහම ගැන හම්බෙන්නේ නැහැ. අපිට බුදුදහම ගැන කතා කරන බව බුදුන් වහන්සේ යොදා ගන්න බව පේනවා මේ චරිතය ගොඩනගනකොට. එතකොට මේ තමයි මට කියන්න තියෙන එතන කාරණා කීපයක් තියෙනවා. මේ ඊට පස්සේ අපි දන්නවා 3 වෙනි සතවර්ෂයේ මේ ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් කියලා කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් එනවා ඉන්දියාව ආක්‍රමණය දිග්විජය කරගෙන එනවා. එතකොට අපිට පේනවා ඔහුත් බුදුදහම ගැන හොයාගෙන හොයනවා. නමුත් ඔහුටත් බුදුදහම ඉන්දියාවෙන් හම්බෙන්නේ නැහැ. ඔහුට ඉන්දියාවෙන් හම්බෙන්නේ ඔහුත් සමග පයිරෝ කියලා දාර්ශනිකේ. ඔහුට තමයි මේ කාර්යය බාර වෙලා තියෙන්නේ. ඔහුට හම්බෙන්නේ මේ ඉන්දියාවේ නිගන්ට නැත්නම් ඔය ජිම්නොසොෆිස්ට්ලා කියන කාණ්ඩය තමයි හම්බෙන්නේ. එතකොට පයිරෝ මේ ග්‍රීසියට ගෙනියන 3 වෙනි සතවර්ෂයේ මේ වෙන්නේ ඔය ජිම්නොසොෆිස්න් තමයි අරගෙන යන්නේ. හැබැයි ජිම්නොසොෆිස්න් ගෙනියන්න කලින් ග්‍රීසියේ බුදුදහම මිනිස්සු දැන සිටියා. ඒ දැන සිටිය බවට සාක්ෂියක් තමයි අපිට මෙම නාට්‍ය තුල මං හිතන්නේ අපිට මේක තවදුරටත් කරගෙන යනකොට අපිට හම්බෙයි එහෙම. බුදුදහම තමයි මේ තියෙන්නේ කියලා. හොඳයි. මෙම කියන කාරණේත් සමග මං හිතන්නේ මේ ඇති අපිට හොඳ මොහොතකට අපි දැන් ඉන්නේ. මේක අපි මෙතන නවත්තමු. අපි ඉදිරියට කතා කරගෙන යමු. ඔබට මං හිතන්නේ යුතුයකමක් තියෙනවා. මේ ඔබගේ ඉතිහාසයේ අපේ ඉතිහාසයේ අපිට පුරවැසියන් ඇත්ත යම් යුතුයකමක් අපට තියෙනවා. කියවන්න අපේ ඉතිහාසයේ අපි බලමු. අපි සාමූහිකව අපේ ඉතිහාසය කොහොමද කියලා අපි පුරවැසියන් හැටියට අපි අනිත් අය විශ්වාස කරන්න ඕනේ නැහැ. අපිත් බලමු. අපිත් මේකට දායකමු. අපේ ඉතිහාසය අපි හොයාගෙන යමු. හොඳයි.